අයිබෝන් හොඳයි. පුතාලා අපි මුදල් පාඩමේ එක කොටසක් ඕගලන්ට වීඩියෝ වලින් අපි අවසන් කරලා ඇති. පුතාලාට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා මුදල් යනු කුමක්ද? ඒ වගේ මුදල් වල තියෙන කාර්යයන්, මුදලෙන් ඊටවන කාර්යයන් මොනවද? ඒ වගේම මුදලේ තියෙන මුදල් වල තියෙන ලක්ෂණ මොන වගේ ලක්ෂණද මුදල් වල තියෙන්නේ? සහ මුදල් වල විකාශය කොයි ආකාරයට සිද්ධ වෙලා තියෙන්නේ? ඊට අමතරව අපි ගණිතය සඳහා පාවිච්චි කරන ප්‍රධාන මුදල් වර්ග පිළිබඳව අපි සාකච්ඡා කළා. අපේ පළවෙනි වීඩියෝ එක සමන්විත වුණේ හරි පළවෙනි වීඩියෝ එක අපේ සමන්විත වුණේ මෙන්න මේ කාරණා වලින් තමයි අපේ පළවෙනි වීඩියෝ එක සමන්විත වුණේ. එතකොට දරුවනේ දැන් දැන් අපි සාකච්ඡා කරන්නේ දැන් ඔයාට මතක ඇති අපි මුදල් වර්ග හතරක් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම කතා කරා. දැන් අපිට ගණතුරු කරන්න තියෙන මුදල් වර්ග හතරෙන් එකක් තමයි ව්‍යවහාර මුදල් කියලා කියන්නේ. ව්‍යවහාර මුදල් නැත්නම් ව්‍යවහාර කාසිය හා නෝට්ටු යනුවෙන් අදහස් කරන දේ තමයි ව්‍යවහාර මුදල් කියලා කියන්නේ. අපි පාවිච්චි කරන කාසිය හා නෝට්ටු කියන එක. අනිත් එක තමයි ආසන්න මුදල් කියන එක. ආසන්න මුදල් මම මේ පළවෙනි වීඩියෝ එකේදී මේවා පැහැදිලි කළා හොඳට. ඊට පස්සේ ඊළඟට අපි කතා කළා බැංකු මුදල් පිළිබඳව සහ විද්‍යුත් මුදල් පිළිබඳව. මේ මුදල් ඔක්කොම හඳුන්වා දීලා ඇති. හරි මේ මුදල් වලින් මේ මුදල් වලින් අදහස් වෙන්නේ කුමක්ද? මේ වයින් සාමාන්‍යයෙන් කරන වැඩ මොනවද කියන එක මම හඳුන්වලා දීලා ඇති. එතකොට වඩා වැදගත් මාතෘකාවක් වන ඒ වගේ විභාගෙදී වෙනම ප්‍රශ්න සෙට් එකක් අහන විද්‍යුත් මුදල් පිළිබඳව තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. විද්‍යුත් මුදල් නැත්නම් ඒවට අපි කියනවා ඊ-මනි කියලා කියනවා. හරි විද්‍යුත් මුදල් එහෙම නැත්නම් ඊ-මනි කියලාත් කියනවා. හරි දරුවනේ විද්‍යුත් මුදල් කියන එකෙන් අදහස් වෙන්නේ දැන් අපි මුදල් කියලා කියන්නේ හුවමාරුව සඳහා පොදුවේ පිළිගන්න ඕනම දෙයක් නේ. දැන් මුදලින් කරන කාර්යයන් ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් කාර්යයක් තමයි විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. විනිමය මාධ්‍යයක්. හරි විනිමය මාධ්‍යයක් කියලා කියන්නේ වටිනාකම් පියවීමේ මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. මේ වටිනාකම් පියවන්න කාසියා නෝට්ටුම තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. නේද? දැන් ඉස්සර සමහරකට වලව්වේ වැඩ කරනවා. ගමේ දුප්පත් ගෑනෝ ඇවිල්ලා වලව්වේ වැඩ කරනවා. හරි ඒ අයට පඩි වෙනුවට හම්බ වෙන ඒගොල්ලෝ ශ්‍රමය දුන්නාම පඩි වෙනුවට ඒගොල්ලන්ට තුන් වේල කන්න හම්බෙලා ගෙදරත් ගෙනියන්න කෑම හම්බ වෙනවා. ඔන්න ඔකට තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ වටිනාකමක් කියන එක පියවීම කියන එක මුදලින්ම කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. දැන් විද්‍යුත් මුදල් වලින් කරන්නේ අපි භෞතිකව මුදල් පාවිච්චි කරන්නේ නැතුව. හරි දැන් අපි හිතමු අපි රුපියල් 1000ක භාණ්ඩයක් ගන්නවා කියලා හිතන්නකෝ සුපිරි වෙනසලකට ගිහිල්ලා. අපි රුපියල් 1000ක භාණ්ඩයක් ගන්නවා. අපි රුපියල් 1000ක භාණ්ඩයක් කරගෙන සුපිරි වෙනසලට කියලා රුපියල් 1000ක භාණ්ඩයක් කරගෙන හරිද? ඊට පස්සේ ඒක භෞතිකව රුපියල් 1000ක් දෙනව වෙනුවට අපි ගිණුමකින් සල්ලි මාරු කිරීමක් තමයි විද්‍යුත් මුදල් වලදී කරන්නේ. දැන් අපි රුපියල් 1000ක් භෞතිකව දුන්නොත් මුදලාලි මොකද කරන්නේ? එයා කැෂියර් එකට නැත්නම් එයාගේ ලාච්චුවට ඔක දාගන්නවා. ඔය ලාච්චුව මේ ලාච්චුව කියන සාම්ප්‍රදායික ලාච්චුව කියන සංකල්ප වෙනකොට ගිණුමක් තියෙනවා. හරි ඒ තමයි මුදල වෙළඳසැලීමේ ගිණුම. ඒ වගේම අපිටත් ගිණුමක් තියෙනවා. අපේ ගිණුමෙත් බැරට යම්කිසි ශේෂයක් තියෙනවා. දැන් ගිණුමක මුදල් තිබ්බහම අපේ නමේ මුදල් තිබ්බහම මේක බැර වෙලා තමයි ගිණුමට බැර වෙලා තමයි තියෙන්නේ. ඒ මුදල මේ ගිණුමට හර වෙනවා. අපි ගෙවන මුදල ගිණුමට හර වෙලා මුදලාලිගේ ගිණුමට මක් වෙනවද? බැර වෙනවා. අර එකම වෙනස භෞතිකව මුදල් දීම වෙනකොට ඒක අන්තර්ජාලය හරහා යාගේ ගිණුමට එකතු වීම තමයි වෙන්නේ. එයාට දවස් අවසානයේදී යාගේ බිල් පත් ටික චෙක් කළාට පස්සේ අන්තර්ජාලයට ගිහිල්ලා බැංකු පහසුකම අරගෙන අන්තර්ජාල බැංකු පහසුකම හරහා එයාට පුළුවන් එයා විද්‍යුත් මුදලේ වික්ක භාණ්ඩවල හැම මුදලක්ම මේකට එකතු වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න එයාට හැකියාවක් තියෙනවා. හරි? ඔන්න ඔමයි ඕකේ මේ තත්ත්වය තියෙන්නේ. මේ විද්‍යුත් මුදලින් ගණතුරු වෙන්නේ ඔය ආකාරයට. ඉතින් එක විද්‍යුත් මුදල් වර්ග ලෝකයේ තියෙනවා. දැන් පුතාලටත් ප්‍රධාන වශයෙන් විද්‍යුත් මුදල් වර්ග කීපයක්ම තියෙනවා අපිට සාකච්ඡා කරන්න. එක තමයි ඕගොල්ලෝ කවුරුත් දන්න ක්‍රෙඩිට් කාඩ් පිළිබඳව අපි සාකච්ඡා කරන්න. ක්‍රෙඩිට් කාඩ් ගැන ඒ වගේම ඩෙබිට් කාඩ් ගැන. හරි? ක්‍රෙඩිට් කාඩ් එකට අපි කියනවා ණයපත කියලා. ඩෙබිට් කාඩ් එකට අපි කියනවා හරපත කියලා. හරි? ඊට අමතරව තියෙනවා ස්මාර්ට් කෑෂ් කාඩ් එක කියලා එකක් තියෙනවා. ඒ වගේ විවිධ මුදල් වර්ග විද්‍යුත් මුදල් වර්ග පිළිබඳව අපිට
මේ මාතෘකාව යටතේදී සාකච්ඡා කරන්න වෙනවා. හරි. එමනම් අපි ඉස්සලම බලමු පුතේ විද්‍යුත් මුදල් කියන්නේ මොකද්ද? තියෙන ප්‍රධාන විද්‍යුත් මුදල් වර්ග 4 මොනවද කියලා අපි සාකච්ඡා කරලා බලමු. අපි පෙන්නනවා වගේ පිටු අංක 4. පිටු අංක 4. හොඳයි. මේ පිටු අංක 4 විද්‍යුත් මුදල් කියන මාතෘකාවට යන්න ඒකේ තියෙනවා විද්‍යුත් ක්‍රමයට නැතහොත් පරිගණක ජාලයක් කරහා හුවමාරු වන අරමුදල් තමයි විද්‍යුත් මුදල් කියලා කියන්නේ. හයිලයිට් කරගන්න. පරිගණක ජාලයක් කරහා හුවමාරු වන මුදල් තමයි විද්‍යුත් මුදල් කියලා කියන්නේ. එහි ප්‍රතිඵලයක් විතර එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත අරමුදල් හුවමාරු වෙනවා. හරි. ප්‍රධාන විද්‍යුත් මුදල් වර්ග ටික බලමු අපි හයිලයිට් කරගමු. ණයපත තියෙනවා. හරපත් තියෙනවා. පෙරගෙවුම් කාඩ්පත් මම ඔක්කොම පැහැදිලි කරන පෙරගෙවුම් කාඩ්පත් ස්මාර්ට් කාඩ් ශුද්‍ර පරිපත කාඩ් චිප් බේස් කාඩ් කියන්නේ ඔන්න තමයි ඔයගලගේ සිලබස් එක තුළ තියෙන ප්‍රධාන විද්‍යුත් මුදල් වර්ග ටික වෙන්නේ. හරි ඊට පස්සේ අපි යමු පොදුවේ ඉගත් කළ විද්‍යුත් මුදල් වල වාසි අවාසි හතර බැගින් ලියන්න තියෙනවා. පුතාලා ඔක දෙකට බෙදන්න පළවෙනි පැත්තේ වාසි දෙවෙනි පැත්තේ අවාසි කියලා. රූල් ටික දෙකට බෙදලා පළවෙනි පැත්තේ වාසි ලියන්න දෙවෙනි පැත්තේ අවාසි ලියන්න. පළවෙනි පැත්තේ වාසි ලියන්න දෙවෙනි පැත්තේ අවාසි ලියන්න. හරි අපි කියන වාසි පුතේ මොනවාද විද්‍යුත් මුදල් භාවිත කිරීමේ තියෙන වාසි වෙන්නේ. වාසි තමයි එකක් අපිට අන්තර්ජාල ගණතුරු වලට පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඕනනම් පිටරටකට යනකොට භෞතිකව සල්ලි අරන් යන්න තෝ අපේ කාඩ් එක ඉන්ටර්නැෂනල් තත්ත්වයට කන්වර්ට් කරගෙන බැංකුවකට ගිහම මේක හදලා දෙනවා. නැත්නම් ඒක හදන්නත් ඕනේ දැන් කොහොමත් ඉන්ටර්නැෂනල් කාඩ් තමයි තියෙන්නේ රටින් එළියට අරන් යන්න පුළුවන්. ඒතර අපි ඩොලර් වලින් ගෙවුවත් ඒක රුපියල් වලට කන්වර්ට් වෙලා ගානට අපේ ගිණුමෙන් ඒවා ඒ කියන්නේ එදා දවස තුල තියෙන විනිමය අනුපාතිකය මත ඒක හුවමාරු වෙන අවස්ථාවල් තියෙනවා. ඒතර අපිට අන්තර්ජාලය හරහා ගණන්දුරු කරන්න පුළුවන්, ජාත්‍යන්තර ගණන්දුරු වල නිරත වෙන්න පුළුවන්. අනිත් එක ඔය ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වලට සෑහෙන ඔෆර්ස් තියෙනවා, සෑහෙන මිල අඩු කිරීම තියෙනවා. ඒ මිල අඩු කිරීම කොහොමද එන්නේ කියන එක මම තව චුට්ටකින් ඔයාලට කියලා දෙන්න. අත්පිට මුදලට ගත්තාම ඩිස්කවුන්ට් නැහැ, ක්‍රෙඩිට් කාඩ් එකකට ගත්තාම ඩිස්කවුන්ට් තියෙනවා. හරි, ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ අනුව මේ විශාල ලෙස වට්ටම් හිමිවීම තියෙනවා. ඊට පස්සේ මම දන්නවා කාගිල්ස් එකේ හැම මේ ඉරිදා දවසකම ලංකා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. 125ක් කියලා කියන්නේ රුපියල් මේ කියන්නේ 125 කියන්නේ 4 එකක් කියන එකනේ. අපේ බිල 2000 නම් අපිට රුපියල් 500ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. හරි මේ ළඟදී මම 2000 ගානක බඩ වරගෙන මට රුපියල් 700ක ඩිස්කවුන්ට් එකක් තිබ්බා. හරි මගේ 1600 දවස් ගාන උනේ රුපියල් 700ක් කියලා කියන්නේ ලොකු මුදලක් ඉතින්. හරි ඉතින් එතකොට මේ වගේ ඔෆර්ස් ගන්න අපිට විද්‍යුත් මුදලින් ගණන් ගන්න වෙනවා. අනිත් එක තමයි මුදල් ගෙන යාම ටිකක් දුෂ්කරයි. ලොකු මුදලක් නම් කාඩ් එකක් ඉතින් පර්ස් එකේ උනත් දාගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි මුදල් නැති වුණොත් ඒක අනාරක්ෂිතයි. අනිවාර්යෙන් සල්ලි ටික අපිට හොයාගන්න බෑ. මේ කියන්නේ හොරු අරන් ගියොත් එමේ මේක අපිට නම්බර් ලියාගෙන නැහැ නේ අපිට ඉතින් හොයාගන්න බෑ. අපිට පොලිසියට කියන්න පුළුවන් ඉන්නේ අපේ මේ සල්ලි ටික අරන් ගියා කියන එක විතරයි. හැබැයි අපිට කාඩ් එකක් හොයන්න නැති වෙලා කියලා තේරෙනොත් ටක් ගාලා කතා කරලා අපිට කාඩ් එක මක් කරන්න පුළුවන් කැන්සල් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වාසි අනිවාර්යෙන් මේකේ තියෙනවා. හරි විද්‍යුත් මුදලින් තියෙන වාසි. ඉතින් අවාසමයි මේවා ගන්න ගියාම හරි කරදරයි. ආදායම් වාර්තා දෙන්න ඕනේ, අපකාරයෝ දෙන්න ඕනේ. සමහර විද්‍යුත් මුදල්වලදී සෑම ස්ථානයකදී විද්‍යුත් මුදල පාවිච්චි කරන්න බෑ. භාවිත කිරීමේදී යම්කිසි තාක්ෂණික දැනීමක් කියන එක අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් බෑ. මොකද ඕක මැෂින් එකකට දැම්මට පස්සේ මැෂින් එකේ එක ඔප්ෂන්ස් එම යනවා. ඒකට ඒවට තාක්ෂණික දැනුම කියන එක ටිකක් හරි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ අවාසිදායක දේවලුත් පොලි ගෙවන්න වෙනවා. ඒ කියන්නේ විවිධ ගාස්තු වගේ දේවල්. වාර්ෂික අලුත් කිරීමේ ගාස්තු පොලි වගේ දේවල් අනිවාර්යෙන් ගෙවන්න. ඉතින් ඒවා අතිරේක පිළිවෙලක් කියලා තමයි සලකන්න වෙන්නේ. රයිට්. ලියමු අපි එහෙනම්. මම ලියමු. දෙපැත්තට දැම්මම පළවෙනි පැත්තේ ලියන වාසි කියලා. රැගෙන යාම පහසු වීම. රැගෙන යාම පහසු වීම.
රැගෙන යාම පහසු වීම. ඊළඟ රහස්‍යභාවයේ උපරිම වීම. රැගෙන යාම පහසු වීම රහස්‍යභාවයේ උපරිම වීම. රහස්‍යභාවයේ උපරිම වීම. අන්තර්ජාල ගනුදෙනු සඳහා භාවිත කළ හැකි 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 වීම. ඊළඟට ජාත්‍යන්තර වශයෙන්ද භාවිත කළ හැකි වීම. ජාත්‍යන්තර වශයෙන්ද භාවිත කළ හැකි වීම. ජාත්‍යන්තර වශයෙන්ද භාවිත කළ හැකි වීම. විවිධ වට්ටම් දිනුම් මැදීම් යනාදී ප්‍රතිලාභ තිබීම. විවිධ වට්ටම් දිනුම් මැදීම් යනාදී ප්‍රතිලාභ තිබීම. ප්‍රතිලාභ තිබීම. ඊට පස්සේ තව වාසියක් සමාජ තත්ත්වය පෙන්눔 කිරීමටද භාවිත කළ හැක. පුද්ගලයාට යාගේ සමාජ තත්ත්වය පෙන්눔 කරන්න පුළුවන් නේද? ටිකක් ලොකු මුදල ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම තිබ්බහම සමාජ තත්ත්වය පෙන්눔 කිරීමට භාවිත කළ හැකි වීම. සමාජ තත්ත්වය පෙන්눔 කිරීමට භාවිත කළ හැකි වීම. ඊළඟට තව වාසියක් ගනුදෙනු ස්වයංක්‍රීයවම ගිණුම්ගත වීම. අපිට බැංක් ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඒකේ අපි කරපු ගනුදෙනු ටික ගිණුම්ගත වෙනවා. ලියන්න දෙයක් නැහැ. ගනුදෙනු ස්වයංක්‍රීයවම ගිණුම්ගත වීම. ගනුදෙනු ස්වයංක්‍රීයවම ගිණුම්ගත වීම. රයිට්. ඊට පස්සේ තව මුදල් ළඟ තබා ගැනීමේ අවදානමක් නොමැති වීම. සල්ලි සෑහෙන ළඟ තියාගන්න එපා නේද? මුදල් ළඟ තබා ගැනීමේ අවදානමක් නොමැති වීම. මුදල් ළඟ තබා ගැනීමේ අවදානමක් නොමැති වීම.
ඊට පස්සේ ඊළඟ එක right අවාසි පැත්තට යන විද්‍යුත් මුදල් අවාසි සෑම ස්ථානයකදීම භාවිත කළ නොහැකි වීම සෑම ස්ථානයකදීම භාවිත කළ නොහැකි වීම right ඊළඟ එක භාවිත කිරීම සඳහා යම් තාක්ෂණික දැනුමක් භාවිත කිරීම සඳහා යම් තාක්ෂණික දැනුමක් අත්‍යවශ්‍ය වීම භාවිත කිරීම සඳහා යම් තාක්ෂණික දැනුමක් අත්‍යවශ්‍ය වීම අත්‍යවශ්‍ය වීම ඊළඟ තව එකක් විවිධ ගාස්තු ගෙවීමට සිදුවීම right ඊළඟ එක අස්ථානගත වූ විට වංචා කළ හැකි වීම වෙන එක්කෙනෙක්ගේ කාඩ් එකක් අරගෙන කිසිම කතාවක් නැතුව බඩු ගන්න පුළුවන් ඒ ගන්න පුළුවන් විදිය මම කියලා දෙන්නම් තව පොඩ්ඩකින් ඊට පස්සේ ගෙදර වල තියෙන කාඩ් උසලා බඩු අරගෙන මාවත් මාට්ටු කරන්න එපා හරිද අස්ථානගත වූ විට වංචා කළ හැකි වීම ඊට පස්සේ තව අවාසි තාක්ෂණික බිඳවැටීම් සිදු වූ විට භාවිත කළ නොහැකි වීම ඔය සිස්ටම් එහෙම බිසි වුණාම තාක්ෂණික බිඳවැටීම් සිදු වූ විට භාවිත කළ නොහැකි වීම තව එකක් ලියන්න ඇතැම් විට මිලදී ගැනීම පාලනය කළ නොහැකි වීම පස්සේනේ ඉතින් ගෙවන්නේ සල්ලි ගෙවන්නේ පස්සේ ඒක නිසා අමාලාට මිලදී ගැනීම අපිට පාලනය කරගන්න බෑ ඇතැම් විට මිලදී ගැනීම පාලනය කළ නොහැකි වීම හරිද? හරි. හොඳයි. හරි එහෙමනම් අපි කතා කළේ විද්‍යුත් මුදල් වල තියෙන වාසි අවාසි පිළිබඳව තමයි දරුවනේ අපි සාකච්ඡා කළේ විද්‍යුත් මුදල් වල තියෙන වාසි අවාසි පිළිබඳව. හරි.
ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. අපේ ඊළඟ කොටස තමයි ණයපත කියන එක. හොඳයි මම ණයපත ගැන ඕගලන්ට කියලා දෙන්නම් විස්තර. මෙහෙමයි ණයපත කියන එක මේ ඇත්තටම A level syllabus එකේ තිබ්බට මේ A level වලට විතරක් වැදගත් වෙන දෙයක් නෙමෙයි. ණයපතක් ක්‍රෙඩිට් කාඩ් එකක් කියන එක හදාගන්න එක ඇත්තටම සාමාන්‍ය ජීවිතේට මාර වටිනවා. හරි? ඒ ක්‍රෙඩිට් කාඩ් බැංකුව වලින් හදලා දෙන්නේ මේවට බය වෙන්න දෙයක් නැහැ. හරි? Taman හරියට ගෙවනවා නම් Tamanට හොඳ මූල්‍ය පාලනයක් තියෙනවා නම් කිසිම කතාවක් නැතුව පුතා මේව හොඳට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හොඳයි මම කියලා දෙන්නම් මුලින් ඉඳන්ම තියරිය ණයපත පිළිබඳව. ණයපත. අපි ඉංග්‍රීසියෙන් ණයපතට කියන්නේ දරුවනේ ක්‍රෙඩිට් කාඩ් කියලා තමයි ණයපතට කියන්නේ. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක කියලා. සාමාන්‍යයෙන් දැන් මේ ණයපත පිළිබඳව අපි ඉගෙන ගන්නකොට අපි දැනගත යුතු මූලික කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපි දැනගන්න ඕන ණය කාල සීමාව කියන වචනේ. ණය කාල සීමාව කියන වචනේ. ඒ වගේම තව අපි දැනගන්න ඕන පුතේ ණය සීමාව කියන වචනේ. ක්‍රෙඩිට් ලිමිට් කියන වචනේ. ණය සීමාව කියන වචනේ. හරි? ණය සීමාව කියලා කියන්නේ දැන් ණයපතකින් දැන් ඔයාලට පේනවනේ මේකේ නම ණයපත. බැංකුව විසින් යම්කිසි ගනුදෙනුකරුවෙක්ට ලබා දෙන ණය මුදලක් තමයි ණයපතේ තියෙන්නේ. ටිකක් මේවා පොලිය වැඩි. සාමාන්‍යයෙන් හවුසින් ලෝන් මේ දවස්වල පොලි රේට් යන්නේ 6යි 7යි 8යි 9යි තමයි යන්නේ. 9යි 10යි තමයි යන්නේ. වාහන ලීසින් වල තමයි 10 10.5 යන්නේ. සාමාන්‍යයෙන් අයිරා වලට අමතරව ණයපතකට තමයි පුතේ බැංකුවක් වැඩිම පොලිය අය කරන්නේ. ඉස්සර ණය කාඩ් වල පොලිය තිබ්බා 36ක් අවුරුද්දකට. ඒ කියන්නේ මාසෙකට 3ක පොලියක් තිබුණා. මාසෙකට ණය කාඩ් එක නිකන් මේ ගමේ පොලි කාර්යයකින් ණයට ගන්නවා වගේ තමයි. හරි? දැන් නම් ඒක ටිකක් චුට්ටක් අඩු වෙලා තියෙන්නේ. දැන් නම් මම හිතන්නේ 20ට 24ට අඩු කරලා තියෙන්නේ මහා බැංකුව විසින්. නමුත් 36ක වගේ ලොකු පොලියක් අනිවාර්යෙන් මේවට ගන්න. තොර දැන් ණය කාල සීමාව කියලා කියන්නේ අපිට මේ ණය මුදල ගෙවන්න තියෙන කාල සීමාව තමයි ණය ක්‍රෙඩිට් පීරියඩ් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මාස එකක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්නේ ජනවාරි මාසේ 1 වෙනිදා අපි ගණුදුනුවක් කරොත් ජනවාරි මාසේ 30 වෙනිදා ඇතුළත අපිට රුපියල් 10000ක මිලදී ගැනීමක් කරනවා. හරි? රුපියල් 10000ක මිලදී ගැනීමක් කරනවා. මේ හැබැයි මේ දවස් 30 ඇතුළත අපි මේ මුදල ගෙවුවොත් බැංකුව අපෙන් 7.5ක්වත් අය කරන්නේ. බැංකුව අපෙන් 7.5ක්වත් සාමාන්‍යයෙන් අය කරන්නේ. ඉතින් ඕක තමයි ඔගේ මේ තියෙන මේ කාල පරිච්ඡේදය. සමහර ආයතන දින 90ක කාලයක් මාස 3ක කාලයක් දෙනවා. සමහර අය දින 30යි දෙන්නේ. මේක බ්ලෝකී ස්ටෑන්ඩඩ් එක තමයි දවස් 30යි දෙන්නේ. මාසයක් ඇතුළත ගෙවීම කරොත් පොලියක් වදින්නේ. හරි? දැන් එතකොට දැන් ණය කාල තමයි ණය කාල සීමාව මාස දින 30ක කාලයක්. ණය සීමාවෙන් තීරණය වෙනවා අදාළ ගණන්තුරුකරුගේ විශ්වාසවන්තභාවය. හරි විශ්වාසවන්තභාවය ඒ වගේම ඔහුගේ ගෙවීමේ හැකියාව. හරි ඔහුගේ ගෙවීමේ හැකියාව. මෙන්න මේ විශ්වාසවන්තභාවය සහ ගෙවීමේ හැකියාව කියන කාරණා මත ඒ පුද්ගලයාට කොච්චර ණය මුදලක් බැංකුවෙන් ලබා දෙනවද කියන එක තීරණය කරනවා. දැන් ලෝකයේ සම්මත කාඩ්පත් වර්ග තියෙන එකක් තමයි සිල්වර් කාඩ් තියෙනවා. හරි ඒ වගේම ගෝල්ඩ් කාඩ් තියෙනවා. ගෝල්ඩ් කාඩ්. ඒ වගේම තව තියෙනවා ළමයිනේ ප්ලැටිනම් කාඩ් තියෙනවා. ප්ලැටිනම් කාඩ් තියෙනවා. ඕන බැංක් එකක මේ කාඩ් තමයි තියෙන්නේ. මේක නම දාලා HNB සිල්වර්, සම්පත් සිල්වර් ඒ වගේ නම් දා ගන්න පුළුවන්. සිල්වර් කාඩ් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් 3ක් අතර මුදලක් පාවිච්චි කරන්න පුළුවන් කාඩ් එක. ඒ කියන්නේ බැංකුවට ඕල්රෙඩි දැන්ටමත් ලක්ෂ 2ක් 3ක් කාඩ් එකකින් දීලා තියෙනවා. ලක්ෂ 3ක් විතර දීලා දෙනවා. ලක්ෂ 3ක් දක්වා බඩු ගන්න පුළුවන්. සාමාන්‍ය ගෝල්ඩ් කාඩ් එකක ලක්ෂ 5ක් විතර වගේ ලිමිට් එක තියෙනවා පුතේ. ලක්ෂ 5ක් යනකම් ගන්න පුළුවන්. ඕනනම් එක දවසකදී ගන්නත් පුළුවන්. ලක්ෂ 5ම එක දවසකදී දැන් කරන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. ලක්ෂ 5ක් ඔයා පාවිච්චි කළා වුණත් මාසයක් ඇතුළත ගියොත් ඔයාට බැංකුව 7.5ක්වත් පොලි ගන්නෑ. හරි? ප්ලැටිනම් කාඩ් එක සාමාන්‍ය ලක්ෂ 10ක විතර වගේ සීමාවක් තියෙනවා. සාමාන්‍ය බැංකුවක් ඊටාම විශ්වාසවන්තව ගණන් කරන දන්න අඳුරන කෙනෙක් තමයි සාමාන්‍ය ප්ලැටිනම් කාඩ් එකක් ඉෂුව කරන්නේ විශ්වාසවන්තම කෙනෙක්ට. වර්ධේනවා මං කියලා දෙන්න. ඉතින් දැන් ඇත්තටම ළමයි අතේ හදිස්සිය හරි ගෙදර කෙනෙක් අසනීප වෙනවා කියලා දැන් අතේ සල්ලි නැහැනේ. ඉන්ෂුරන්ස් එකේ සල්ලි ගෙවන්නේත් පස්සේ අපිට රෝගියාට තත්ත්වය බලලා තමයි ඒගොල්ලෝ සල්ලි ගෙවන්නේ. ඉතින් ඒක නිසා අපිට ඒ වගේ වෙලාවට හොස්පිටල් එකකට ගෙවා ගන්න මුදලක් නැති වුණොත් එහෙම අනිවාර්යෙන් මේ වගේ කාඩ් පතක් කියන එක උපකාර වෙනවා. දැන් ලක්ෂ 5 කාඩ් දෙකක් ගෙදර තියෙනවා කියලා දන්නකො 5 කාඩ් දෙකක් ගෙදර තියෙනවා. ඒකේ තේරුම තමයි ඒ ගෙදර ඕනම අවස්ථාවක ලක්ෂ 10ක් තියෙනවා කියන කාරණා. ඉතින් අද බහුලව ඕන තැනක ණය කාඩ් වලින් ගණතුරු කරන්න කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්නෝකයි මේ මූලික સિદ્ધාන්තය වෙන්නේ ළමයිනේ. ණය සීමාව ඇතුළත මේ ගණතුරු කරන්න ඕනේ. ඒ වගේම ණය කාල සීමාව ඇතුළත ගෙවන්න ඕනේ. ගෙවුවේ නැත්නම් පොලි ගහනවා. ගෙවුවොත් ප්‍රශ්නයක් නැහැ. හරි?
ඔන්නෝ තමයි මූලික වශයෙන්ම ණය කාඩ් පත පිළිබඳව ඕගොල්ලන් දැනගත යුතු කාරණේ වෙන්නේ. ණය කාඩ් එකකින් ගනුදෙනු සිද්ධ වෙන්නේ මේ ආකාරයට. ණය කාඩ් එකකින් ගනුදෙනු සිද්ධ වෙන්නේ මේ ආකාරයට. මේ රූපසරහන ඕගොල්ලන්ගේ පොතෙත් මම දාලා තියෙනවා. තා වැඩි දුර උතාලට දැනගන්න මම මේ රූපසරහන අපව අදින්න. හරි මේ තියෙන්නේ බැංකුව. බැංකුවෙන් තමයි කාඩ් පත දෙන්නේ. හරි මේ තියෙන්නේ බැංකුව. බැංකුවෙන් කාඩ් පත දෙන්නේ කාටද? තමන්ගේ ගනුදෙනුකාරයෙක් ඉල්ලනවා. ඒ ගනුදෙනුකරුට බැංකුවෙන් කාඩ් පත දෙනවා. එහෙනම් මේ මෙන්න පළවෙනි පියවර කාඩ් පත ලබා ගැනීම. කාඩ් පත ලබා ගැනීම තමයි පළවෙනි පියවර වෙන්නේ. ඊට පස්සේ මේ ගණන්කරු මොකද වෙන්නේ? වෙළඳසල් හිමියා ගාවට යනවා. මේ තියෙන වෙළඳසල්. කීල්ස් එක කියලා තඬු. හරි ගණන්කරු වෙළඳසල්ට ගිහිල්ලා ගණන්කරු මක් කරනවද? භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. භාණ්ඩ හා සේවා මිලදී ගන්න. මේක පළවෙනි එක නම් මේක දෙවෙනි එක. ඊට පස්සේ භාණ්ඩ හා සේවා වලට ගෙවන්නේ මොකද්ද? මෙයා ගාව තියෙන විද්‍යුත් මුදල් පාවිච්චි කරලා. මොකද්ද කරන්නේ? විද්‍යුත් මුදලින් ගෙවීම කරනවා. විද්‍යුත් මුදලින් ගෙවීම කරනවා. හරි ගෙවුවට පස්සේ මේ වෙළඳසල් හිමියා ගාව තියෙන පුතේ වෙනම මැෂින් එකක්. ඒ මැෂින් එකට කියන්නේ EFT POS මැෂින් එක කියලා. EFT POS කියන එකේ තේරුම තමයි electronic fund transfer at the point of sale කියන එක. අපව කියන්නේ electronic fund transfer at the point of sale කියන එක. ඒ කියන්නේ විකුණුම් අවස්ථාවේදී කියන්නේ වෙළඳසල් විද්‍යුත් මුදල් පැවරුම් ජාලය කියලා තමයි ඔක සිංහලට පරිවර්තනය කරලා දෙන්නේ. වෙළඳසල් විද්‍යුත් මුදල් පැවරුම් ජාලය. ඒ කියන්නේ මෙතෙන්දි වෙන්නේ අපි කාඩ් එක දෙනවනේ වෙළඳසල් හිමියාට බඩු අරගෙන කාඩ් එක දෙනවා. දුන්නාම ඒ මැෂින් එකේ පැත්තක තියෙන මේ කාඩ් එක අතුල්ලන්න කොටසක්. ඒ කොටස අතුල්ලනවා. දැන් නම් වර්තමානයේදී ළමයි කාඩ් අතුල්ලන්නේ ඕගොල්ලන්ගේ කාඩ් එකක මෙන්න මේ වගේ අර නිකන් Wi-Fi වගේ සලකුණක් කාඩ් එකේ ගහලා තිබ්බොත් ඒකේ තේරුම තමයි කාඩ් එක ඉස්සරහා තියෙන පොඩි SIM එකක් වගේ එකක්. හරි චිප් එකක්. ඒක මෙහෙම ඇල්ලුවාම මේ මැෂින් එක ගාවට ඇල්ලුවාම ටක් ගාලා ඩේටා ටික ෆීඩ් වෙනවා. ඊට පස්සේ දැන් අපි දැන් මේ බාණ්ඩ අපි ගත්ත කියලා රුපියල් 10000ක බාණ්ඩ ගත්ත කියලා තන්නකෝ. එතකොට මෙයා ඉස්සෙල්ලාම කාඩ් එක මැෂින් එකේ අතුල්ලනවා. ඇතුළම මේ කාඩ් එක අයිති බැංකුවට තමයි මේ පණිවිඩය යන්නේ. මේ මැෂින් එක ටෙලිෆෝන් ලයින් එකකට සම්බන්ධ කරලා තියෙන්නේ. අනිත් පැත්ත කම්පියුටර් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ කාඩ් එක නිවැරදිද කියලා ඉස්සෙල්ලා දැන් මේ මැෂින් එකෙන් අහන්නේ මේ කාඩ් එක අයිති බැංකුවේ මේ කාඩ් එක නිවැරදිද කියලා. ඒ කියන්නේ මේක ඕගොල්ලන්ගේ කාඩ් එකද මේ account එකේ සල්ලි තියෙනවද? රුපියල් 10000ක් ගෙවන්න පුළුවන්ද? කියන එක තමයි මේ වෙරිෆිකේෂන් එක අහන්නේ. මේ අතුල්ලලා 10000 කියලා එන්ටර් කී එක ඔබට. එබොට පස්සේ අර විස්තර ටික දීලා මෙතන වැටෙනවා වෙරිෆිකේෂන් ඕකේ කියලා වැටෙනවා. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැතුව මේ ගණන්තුරු කරන්න පුළුවන් කියන එක තමයි වෙරිෆිකේෂන් ඕකේ කියලා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ ක්‍රියාවලියට කියන්නේ කාඩ් පතේ නිර්වද්‍යතාවය විද්‍යුත් මුදල් වල නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීමේ කාර්යභාරයට හරි පරීක්ෂා කිරීමේ කාර්යභාරයට අපි කියනවා දරුවනේ විද්‍යුත් සත්‍යාපනය කියලා. විද්‍යුත් සත්‍යාපනය. දරුවනේ සත්‍යාපනය කියන එකේ තේරුම තමයි ඇත්තටම තියෙනවද කියන එක. දැන් කවුරු හරි මොනවා හරි දැන් ලොකුවට පෙන්නගෙන ඉන්නවා. නමුත් ඇත්තටම තියෙන්නේ මොනවා හරි අපි රෙදි පාංගකට උතලා හරි අපි તો කවුරු හරි ජිම් ගිහලා ඇඟ පුම්බගෙන ඉන්නවා. හැබැයි එයා යටට ෂර්ට් දෙකක් ඇඳලා ඉන්නවා. දැන් කාඩ් එක දුන්නටත් නෑ කාඩ් එකේ සල්ලි තියෙනවද නැද්ද කියලා විද්‍යුත් ලෙස සත්‍යාපනය කරගන්නවා. සත්‍යාපනය කළ වෙරිෆිකේෂන් ඕකේ කියලා වටනාම ආපහු amount එක ඕනනම් ගහලා එන්ටර් කී එක බොහොම මොකද වෙන්නේ? ඒ අදාළ මුදල දැන් මේ වෙළඳසල් හිමියා මොකද කරන්නේ? බැංකුවට වටිනාකම දැනුම් දෙනවා. වටිනාකම දැනුම් දෙනවා. හරි? මේක 1, මේක 2, මේක 3, මේක 4 වෙනි පියවර. වටිනාකම දැනුම් දෙනවා. වටිනාකම දැනුම් දුන්නා බැංකුව මොකද කරන්නේ? ගෙවීමට අනුමැතිය දෙනවා. ගෙවීමට අනුමැතිය දෙනවා. බැංකුව. ඒ තමයි පස්වෙනි පියවර. ඒතර වෙළඳසල් හිමියට අවුලක් නැහැ. එයාට සල්ලි ටික හම්බ වෙනවා බැංකුවේ. ගණන්දුන කරුණ අවුලක් නැහැ. එයා සල්ලි ගෙවුවට බඩු හම්බ වෙනවා. හැබැයි බැංකුවට අවුලක් තියෙනවා. එයා දුන්න කාඩ් එකට එයාට මුකුත් මෙතන ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා දුන්න කාඩ් එකට ඒ කාඩ් එකෙන් පාවිච්චි කර මුදල ආපසු අය කර ගන්න මුදල සහ පොලිය. පොලියක් තිබේ නම් අය කර ගැනීම කරන්න ඕනේ. මුදල සහ පොලිය කියන එක අය කර ගැනීම කියන එක කරන්න ඕනේ. ඒතර ඒක තමයි 6 වෙනි පියවර වෙන්නේ. ඔන්න ඕක තමයි ණය කාඩ් එකකින් ගණන්දුර කිරීමේ නිසි පියවර ටික වෙන්නේ. හරි. ඒතර විභාගෙදී පුතාලගෙන් අහනවා කාඩ් එකේ ඉස්සරහා තියෙන තොරතුරු මොනවද පිටිපස්සේ තියෙන තොරතුරු මොනවද කියලා. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකකුයි ඩෙබිට් කාඩ් එකකුයි ඇත්තටම මේ පුතේ කාඩ් එකේ ස්වරූපයෙන් හොයාගන්න බෑ. දෙකම එකයි වගේ. හරි. දැන් කාඩ් වලට මම කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ ගෝල්ඩ් කාඩ් කිව්වහම ගෝල්ඩ් පාටි.
හරි ප්ලැටිනම් කාඩ් ගාම සුදු හරි නැත්නම් ටිකක් බ්‍රිලියන්ට් වයිට් එකක් හරි තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් බ්ලැක් එකක් හරි පාවිච්චි කරනවා. ඉතින් එතකොට මේ පුතාලා දැන් ක්‍රෙඩිට් කාඩ් එක ඉස්සරහ අපි ගත්තාම සමහර ක්‍රෙඩිට් කාඩ් වල චිප් එකක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එක නිකුත් කරපු ආයතනයේ නම තියෙනවා. ඒ වගේම දිනේ වගේ දේවල් ක්‍රෙඩිට් කාඩ් එක නිකුත් කරපු ආයතනයේ නම තියෙනවා. ඊට පස්සේ මේකේ බ්‍රෑන්ඩ් නේම් එක Visa ද Master ද දැන් ලෝකේ ණය කාඩ් පත් වලින් ගනුදෙනු කරනකොට මේ ණය කාඩ් එකේ විස්තර ගබඩා කරලා තියෙන්නේ වෙනම නෙට්වර්ක් එකක. ඒ නෙට්වර්ක් එක අයිති කම්පැනි තමයි මේ කාඩ් එක නිකුත් කරන්නේ. ඒවට තමයි Visa Master Amex වගේ ආයතන තියෙන්නේ. ඒතර Visa Master කියලා කියන්නේ ලෝකේ ඉහළින්ම තියෙන කාඩ් පත් විශේෂතාව Visa Master කියලා කියන්නේ. හරි. ඒ කාඩ් පතේ මේ සන්නම් නාමය කල්ලිකුත්තන දිනය මිලදී ගන්න කාඩ් පත ගන්න ගැනුම්කරුගේ විස්තර ඒ ටික ඔක්කොම අනිවාර්යෙන් මේ කාඩ් පතේ තියෙනවා. ඉස්සරහ පැත්තේ. පිටිපස්සේ පැත්තේ තියෙන කාන්දම් පටියක් තියෙනවා, අස්සම් පටියක් තියෙනවා, බැංකුවේ කොන්දේසි ටිකක් තියෙනවා. ගනුදෙනුකරු සේවාංකයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ණයපතේ ආරක්ෂිත සංකේතය තියෙනවා. දැන් මේ 0.51 0.48 ඔය වගේ මේ අස්සන් පටින ටිකක් ඇහැයින් ආරක්ෂිත සංකේතය තියෙනවා. මොකද අන්තර්ජාල ගනුදෙනු වලදී අපි මේ ඔක්කොම ඉන්ෆර්මේෂන් ටික දාලා ආරක්ෂිත සංකේතය අපිට දාන තරක් එනවා. එතෙන්දී ආරක්ෂිත සංකේතය තියෙන්නේ කොතනද කියන එක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම මේ කාඩ් එකේ පිටිපස්සේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වපසරිය තමයි පුතා ණය කාඩ් පත් වලින් පුතාලට විභාගෙදී අහන්නේ. බාණ්ඩ ගත්තාම දවස් 30ක ක්‍රෙඩිට් පීරියඩ් එකක් තියෙනවා වගේම මුදල් ගත්තොත් ඔයා දන්නවද මේ ණය කාඩ් එක ලක්ෂ 5යි නා ණය කාඩ් එකේ ක්‍රෙඩිට් ලිමිට් එක බඩු ගන්න තියෙන ලක්ෂ 5යි නා ඕකේ ලක්ෂ 2කමාරක් කෑෂ් වලින් ගන්නත් පුළුවන්. ලක්ෂ 2කමාරක් කෑෂ් වලින් ගන්නත් පුළුවන්. හැබැයි වෙනස් තියෙන බඩු ගත්තාම දින 30 කාලයක් හම්බ වෙනවා. කෑෂ් වලින් ගත්තාම ඒ වෙලෙමක් වෙනවා පොලි ගහන. ඒ වෙලාවෙම පොලි ගහන. එතකොට ඔයා මතක තියාගන්න ඒකයි කාඩ් එකක් තියෙනවා කියලා කියන්නේ සල්ලි අතේ තියෙනවා වගේ තමයි ඕන්ලාගේ ATM මැෂින් එකට දාලා සල්ලි ටික අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ වටිනාකමේ 50%ක් ගන්න පුළුවන්. ඔන්නෝමයි ඔයයි තියෙන තත්ත්වෙ වෙන්නේ. හරි. එහෙනම් අපි ලියලින් පුතේ ණය කාඩ් පත් කියන එක. අපි ලියලින් පිටුවංක 5 ණයපත. පිටුවංක 5 ණයපත. අනුමත වෙළඳ ස්ථාන වලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා නිකුත් කරන ලද කාඩ්පත් විශේෂයයි. right. ඊට පස්සේ අපි ගන්නවා ණයපතක ඉදිරිපස සහ පිටුපස තුල කරුණු තියෙනවා අපි ඒවා මාක් කරමු පුතේ. මූණත පැත්තේ සඳහන් වන කරුණු අපි මාක් කරමු. නිකුත් කළ බැංකුවේ ලාංඡන තෙතන අංක 1 දාන්න. ත්‍රිමාන චිත්‍රය කියන පරවිය ඉන්න පින්තූරේ අංක 2 දාන්න. ණයපත් අංකය දිගටම තියෙන අංක 3 දාන්න. ණයපතේ සන්නම් ලාංඡනයේ බ්‍රෑන්ඩ් නේම් එක Visa. කල්ලිකුත්තන දිනයක් ඕකේ දීලා තියෙනවනේ. කල්ලිකුත්තන දිනේ පල්ලෙහා තියෙනවා. ණයපත් දරන්නාගේ නමත් ඔය තියෙන හර්ෂබේසිරි කියලා අනිත් පැත්තට තියෙන මිර වෙලා තියෙන. ණයපත් දරන්නාගේ නම. right. ඊට පස්සේ බලන්න මූණත පැත්ත ඊළඟ එක මූණත පැත්ත නෙමෙයි පුතා මාර්තුකා හදාන පිටුපස පැත්තේ කියලා. මූණත පැත්තේ කියලා තියෙන මාර්තුකා හදාන පිටුපස පැත්තේ කියලා. හරිද? හරි පිටිපස්සේ තියෙන කාරණාවල් බලන්නකො. කාන්දම් පටිය, අස්සම් පටිය, ආරක්ෂිත සංකේත දැන් ඕකේ තියෙන 599 කියලා. නිකුත් කරන ආයතනයේ කොන්දේසි ටික පල්ලෙහා තියෙනවා ගනුදෙනුකරු සේවාංක. ආදේශය කාඩ් එක නැතුනොත් අපිට කියන්නේ නම්බරයක් තියෙන්න ඕනේ. ඒතර කවුරු හරි තර්ක කරයි කාඩ් එක නැතුනහම කාඩ් එකේ තියෙන නම්බරේ කොහොමද ගන්න කියලා. ඒක තමයි ෆෝන් එකක් තියෙන්නේ.
ෆෝන් එකේ ඒවා සේව් කරලා තියාගන්න ඕන. නැත්තම් කොහේ හරි අල්මාරියක් අස්සේ හරි කොහේ හරි ඒවා ඉතින් සේව් කරලා තියාගන්න ඕන. ආරක්ෂිත සංකේතය මතක තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි. මේ සහ මේ ගනුදෙනු කරු සේවාංකය කියන්නේ. ඒ මොකද හදිසියෙ කාඩ් එකක් අස්ථානගත වෙච්ච ගම අපිට ඒකට කතා කරන්න වෙනවා. කතා කරලා මේ කැන්සල් කරගන්න වෙනවා. right ණයපතකට සම්බන්ධිත ප්‍රධාන පාර්ශව ඉන්නවා 4ක්. ඒකෙන් 3ක් වාට බෝඩ් එක ඇතුලේ පේනවා. ඒකෙන් 3ක්. එකක් වෙළඳසැල, අනිත් එක බැංකුව, අනිත් එක ගනුදෙනුකරු. ඔන්න පාර්ශව තුන ඔයිට අමතරව මෙන්න මේ වීසා හරි මාස්ටර් හරි බ්‍රෑන්ඩ් එක ගහන ආයතනෙත් සම්බන්ධ වෙනවා කොහොම මේ බ්‍රෑන්ඩ් නේම් එක ගහන ආයතනෙත් සම්බන්ධ වෙනවා. ඒකට අවශ්‍ය කරන ජාලමය පහසුකම් ටික සපයන්නේ ඒගොල්ලෝ නිසා. ඒකට අපි ඒගොල්ලන්ට අපි කියන උපතේ ණයපත් සංගමය කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? ණයපත් සංගමය කියලායි කියන්නේ. හරි. එමුනම් බලන්න පළවෙනි එක ණයපත් හිමියා. විස්තරය හයිලයිට් කරගන්න. මූල්‍ය ආයතන වෙතින් ණය කාඩ්පත ලබා ගන්නා ගනුදෙනුකරුය. ණය කාඩ්පත ලබා ගන්නා ගනුදෙනුකරුය. ඊට පස්සේ ණයපතේ නිකුතු බැංකුව. ණයපත නිකුත් කරන බැංකුව. හයිලයිට් කරන්න. විකුණුම් කරු මර්චන්ට් වෙලෙන්දා. ණයපත් සංගමය අනිවාර්යෙන් හයිලයිට් කරගෙන බලන්න. ණයපත් සංගමය. ණයපත් සංගමය කියන්නේ ඔය අර නෙට්වර්ක් එක හදන වීසා මාස්ටර් MX ඒ වගේ ආයතන ටික. හරිද? හරි. ණයපතකින් ගනුදෙනු සිදුවන ආකාරයේ රූප සටහනකින් දක්වන්න තියෙනවා දරුවනේ. ඒ රූප සටහනට සමාන රූප සටහනක් මම පන්තියේදී අඳලා තියෙනවා. ඔය ඒ විදිහට ඊතල දාගන්න මේ එකක් මෙහෙට එකක් මේ පැත්තට අනිත් එක මේ පැත්තට. විතරම එකක් එක පැත්තකට අනිත් එක අනිත් පැත්තට. අර ඉස්සලම යන්න බැංකුව පැත්තේ ඉඳලා ගනුදෙනුකරු පැත්තට එන ඊතලෙන් බලන්න. මෙන්න මේ ඊතල. එතනට අංක 1 කියලා දාගන්න. මෙන්න මේ ඊතලයට අංක 1 කියලා දාගන්න. ඒක ලියන්න කාඩ්පත ලබා ගැනීම කියලා. කාඩ්පත ලබා ගැනීම. ඊට පස්සේ ඊළඟ දෙවෙනි එක දාගන්න පුතේ භාණ්ඩ හා සේවා ලබා ගැනීම කියලා වෙළඳසැලේ ඉඳලා ගනුදෙනුකරුගේ පැත්තට. භාණ්ඩ හා සේවා ලබා ගැනීම වෙළඳසැලේ ඉඳලා ගනුදෙනුකරුගේ පැත්තට. අංක 2 දාන්න. ඊට පස්සේ විද්‍යුත් මුදලින් ගෙවීම ගනුදෙනුකරුගේ පැත්තේ ඉඳලා වෙළඳසැල පැත්තට අංක 3. විද්‍යුත් මුදලින් ගෙවීම. right අංක 4. බැංකුව වෙත වටිනාකම දැනුම් දීම. ව්‍යාපාරිකයෙක් ඉඳලා බැංකුව වෙත වටිනාකම දැනුම් දීම. බැංකුව වෙත වටිනාකම දැනුම් දීම. ඊට පස්සේ බැංකුවෙන් මුදල් ගෙවීම. බැංකුවේ පැත්තට ව්‍යාපාරිකයා පැත්තට. ඒතර ව්‍යාපාරිකයා නිදහස්. බැංකුවෙන් මුදල් ගෙවීම. බැංකුවේ මුදල් ගෙවීම. ඊට පස්සේ
බැංකුවට සිදු වූ පාඩුව ගනුදෙනුකරුගෙන් අය කර ගැනීම. බැංකුවට සිදු වූ පාඩුව ගනුදෙනුකරුගෙන් අය කර ගැනීම. එතකොට හරි. right. හරි. ඊට පස්සේ බලන්න පුතේ ණයපත් භාවිතයෙන් විවිධ පාර්ශ්වයන් රත්න වාසිදායක බලපෑම් මොනවද කියලා අහනවා. ණයපත් භාවිතයෙන්. හරි. වාසිය මොනවද කියලා අහනවා. දැන් ගනුදෙනුකරුට තියෙන වාසිය තමයි ණය කාඩ්පත් භාවිත කරාම එයාගේ අතේ සල්ලි නැතත් භාණ්ඩ ගන්න පුළුවන්. ක්‍රය ශක්තිය වැඩි වෙනවා. නේද? මුදල් ගෙන යාමේ අවදානමක් නේ අන්තර්ජාලයට ජාත්‍යන්තර ගනුදෙනු වලට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා නේද? right. ඒ වාසි විතරයි ලට. ගනුදෙනුකරුට අත්තන වාසි ලියමු අපි. තාක්ෂණික දැනුම අවශ්‍ය වීම. තාක්ෂණික දැනුම අවශ්‍ය වීම. ලබා ගැනීම සාපේක්ෂව දුෂ්කර වීම. ලබා ගැනීම සාපේක්ෂව දුෂ්කර වීම. පොලිස් සහ විවිධ ගාස්තු ගෙවිය යුතු වීම. පොලිස් සහ විවිධ ගාස්තු ගෙවිය යුතු වීම. පොලිස් සහ විවිධ ගාස්තු ගෙවිය යුතු වීම. right. ඊට පස්සේ ඊළඟ එක සෑම ස්ථානයකදීම භාවිත කළ නොහැකි වීම. පොදු පිළිගැනීමකුත් නැහැ. හැමතැනම රීඩ් කරන මැෂිනුත් නැහැ නේද? සෑම ස්ථානයකදීම භාවිත කළ නොහැකි වීම. ඊට පස්සේ මිලදී ගැනීම පාලනය කරගත නොහැකි වීම. කාඩ් එකෙන් ගන්න ඕනේ විතර. මිලදී ගැනීම පාලනය කරගත නොහැකි වීම. මිලදී ගැනීම පාලනය කරගත නොහැකි වීම. ඊට පස්සේ තව අපි පොලි ගෙවිය යුතු වීම ලිව්වනේ නේද? පොලි ගෙවිය යුතු වීම ලිව්වා. ඊට පස්සේ තව මොනවද? වාසි. ලබා ගැනීම දුෂ්කරයි. සෑම ස්ථානයකදීම පාවිච්චි කරන්න බෑ. විවිධ ගෙවීම්, ඒ කියන්නේ පොලි ගෙවිය යුතු වීම තියෙනවා. ලබා ගැනීම දුෂ්කරභාවයක් තියෙනවා නේද? ඊට පස්සේ විවිධ වංචා සිදු කළ හැකි වීම. කාටරි කාඩ් එක හොරකම් කරගෙන ගිහිල්ලා භාණ්ඩ ගන්න බැරි කමක් නැහැ. අන්තර්ජාලයේදී එහෙම සමහර වෙලාවට හැක් කරන අය නේද දත සොරා ගන්න අයගේ බලපෑම් වලට යටත් වෙන්නත් වෙනවා. දැන් සාමාන්‍ය මංකොල්ල කාර්යෝ ඉන්නවා ගෙවල් වලට පැනලා අත කන කර අත ගාගෙන යන්නේ උන් ඉන්නවා.
අන්තර්ජාලය ඇතුලේ හොරකම් කරනවා පිපොකට්කාරයෝ අපේ data ටික හොරකම් කරනවා. ඊට පස්සේ අපේ මේ රුපින්තූර හොරකම් කරනවා. එක එක දේවල් ඒගොල්ලෝ මේ පාවිච්චි කරනවා. අපේ කම්පියුටරේ විනාශ කරනවා. ඒ වගේ මංකොල්ලකාරයෝ ඉන්ටර්නෙට් එක ඇතුලේ ඉන්නවා. ඒ නිසා පොඩ්ඩක් අනාරක්ෂිතභාවයකුත් තියෙනවා. අන්තර්ජාල ගණතුරු වලදී. right ඕක තමයි ඉතින් තියෙන අවාසිදායක තත්ත්වෙ වෙන්නේ නේද? විසමාචාර කරන්න පුළුවන් එක තමයි අපි අන්තිමට ලියුවේ. right ඒ ගණතුරු කරනතර වාසි වෙලෙන්දාට අත්තර වාසි බලන්න එයාගේ දෛනික පිරිවැටුම වැඩි වෙනවා. දිනපතා පිරිවැටුම වැඩි වෙනවා. ඊට පස්සේ තව බැංකුවෙන් ගහනවා වෙළඳ නාමාවලියක් අපේ මෙහෙම ඩිස්කවුන්ට් තියෙන ප්ලේසස් කියලා. එතකොට අපේ නමත් ඒකේ වැටෙනවා. ඒතර නොමිලේ ප්‍රචාරණයකුත් අනිවාර්යයෙන් ලැබෙනවා නේද? නොමිලේ ප්‍රචාරණයක් හිමිවීම. බොල්නෑ අවදානමක් නැහැ. මොකද මිනිස්සු සල්ලි දීලා ගන්න. මිනිස්සුන්ට ණයට දෙන්නේ බැංකුව මිසක් වෙළඳසැලමිය නෙමෙයි. නිකන් වෙළඳසැලමිය ගාවට ගිහලා දෙකට තුනකට නැවෙන දෙයක් නැහැ. අපි කාඩ් එකකින් ගෙවනවා බැංකුව සල්ලි ගෙවනවා. අපි බැංකුවට පස්සේ ගෙවනවා. ඒ ඉතින් බොල්නෑ අවදානමක් නැහැ ව්‍යාපාරිකයට. ලියවිලි භාවිතය අවමයි නේද? නිශ්චිතව සල්ලි හම්බෙන හින්දා ආයතන සංවර්ධනය වෙනවා. right වෙළඳාට අත්තර අවාසි බලන්න. වෙළඳාට අත්තර අවාසි. එකක් අර සාම්ප්‍රදායිකව හිතන සාම්ප්‍රදායික ගණන්කාරයෝ ඇදිලා එන්න තියෙන ප්‍රවණතාවයක් අඩුයි. කොමිසක් ගෙවන්න වෙන විකුණු කොමිසක් ගෙවන්න ඕන. දැන් ඔයා හිතන්න අපි රුපියල් 10000ක් බඩු ගන්නවා කියලා දාන්න පුතේ. අපි රුපියල් 10000ක බඩු ගන්නවා. රුපියල් 10000ක බඩු අරගෙන දවස් 25ක විතර මේක පියවන. ඒතර මේකට බැංකුවට බෑ පොලියක් හදන්න. ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ බැංකුව ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීමෙන් බැංකුව ලබන ආදායම අපෙන් ලබන පොලිය නෙමෙයි. ඒක නෙමෙයි ප්‍රධාන ආදායම. ඒ කියන්නේ ණයපතක් නිකුත් කිරීමෙන් බැංකුව ලබන ආදායම් තියෙනවා දෙකක්. එකක් තමයි පොලිය ආදායම. ඒක ලබන්නේ ගණතුරු කරවන්ගෙන්. අනිත් එක තමයි ළමයි විකුණුම් කොමිස් කියන්නේ. විකුණුම් කොමිස් එක සාමාන්‍යයෙන් මම දන්න හැටියට 3ක් විතර අය කරනවා. ඒ කියන්නේ රුපියල් 100ක භාණ්ඩයක් ගත්තොත් රුපියල් 3ක් යනවා බැංකුවට. 97යි ලාච්චුවට එන්නේ. ඕකෙන් 7ක් විතර මුදලාලි ලාභ තියන්නේ. 90යි කොස්ට් එක දෙන්නේ. දෙපැත්තම වාසි. හරි? ඒතර විකුණුම් කොමිස් හම්බ වෙනවා. අනිත් එක තමයි පොලිය ආදායම් හම්බ වෙනවා. හරි? ඔන්නෝ තමයි ලැබෙන ආදායම් වෙන්නේ. ඉතින් බැංකුව පැත්තෙන් ගත්තාම තියෙන වාසිය තමයි කොච්චර විකුණුවත් කීයට විකුණුවත් ඒකට විකුණු කොමිසයක් අනිවාර්යයෙන්ම එකතු වෙනවා. හරි? right. විකුණු කොමිසක් ඉතින් ගෙවන්න ඕන. දැන් රුපියල් 100ම දාගන්න බෑ 97යි දාගන්න පුළුවන් වෙන්නේ. 3ක් අරගෙන තියෙන්නේ. right. ඊට පස්සේ අනිත් එක සමහර අය බොරු කාඩ් හදාගෙන ඇවිල්ලා කොහොම හරි කරලා මැෂින් එකකින් බිල print කරගෙන අර නෙට්වර්ක් කියන්නේ මැෂින් එක පිස්සු කරලා බිල print කරගෙන අන්තිමට බඩු අරන් යන වෙලාවල් තියෙනවා. හරි? ඔන්න වගේ අවාසිදායක දේවල් තමයි තියෙන්නේ. පුතාලා අවාසිදායක දේවල් බලා ගන්න. බැංකුවට අත්තන වාසිය අපි ලියමු. බැංකුවට අත්තන වාසිය. සිය ගණතුරු කරන ප්‍රමාණය වැඩි වීම. දැන් ගිණුමක් ඕනේ මේ වගේ එකක් පටන් ගන්න. ගිණුමක් නැතත් පටන් ගන්න පුළුවන්. සිය ගණතුරු කරන ප්‍රමාණය වැඩි වීම. ගණතුරු කරන ප්‍රමාණය වැඩි වීම. ඊට පස්සේ පොලිය ආදායම් ලැබිය හැක ගණතුරු කරුවන්ගේ. පොලිය ආදායම් ලැබිය හැක. පොලිය ආදායම් ලැබිය හැක. විකුණුම් කොමිස් හිමිවීම. විකුණුම් කොමිස් හිමිවීම. විකුණුම් කොමිස් හිමිවීම. ඊට පස්සේ වාර්ෂික අලුත් කිරීමේ ගාස්තු හිමිවීම.
අවුරුද්දෙන් අවුරුද්ද රුපියල් 500ක් විතර කාඩ් එකට කපා ගන්න. වාර්ෂික අලුත් කිරීමේ ගාස්තු හිමිවීම. වාර්ෂික අලුත් කිරීමේ ගාස්තු හිමිවීම. වාර්ෂික අලුත් කිරීමේ ගාස්තු හිමිවීම. ව්‍යාපාරිකයන් සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගිය හැකිය. ව්‍යාපාරිකයන් සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගිය හැකිය. ඔන්න බැංකුවට අත්තන වාස. right ඊට පස්සේ අපෙන් අහනවා ලෝකේ ප්‍රධාන ණයපත් සන්නාමය නැත්නම් සන්නම් මොනවද කියලා සංගම් මොනවද කියලා ණයපත් සංගම් වීසා ඩිස්කවර් මාස්ටර් නේද ඇමෙක්ස් ඒ වගේම තමයි සාමාන්‍ය ලෝකේ ප්‍රධානම ණයපත් සන්නම් කියලා තියෙන ඒවා නිබන්ධනය 7 වෙනි පිටුවේ පල්ලෙහාම තියෙනවා. හරි. එමනම් ණය කාඩ්පත් පිළිබඳව පුතාලා අපි සාකච්ඡා කරපු කැලේ තමයි ඔය අවසන් උනේ. ඔය එක්කම අපි සාකච්ඡා කරමු එක්කම හර කාඩ්පත් පිළිබඳව. නිකන් අයියා මල්ලි වගේ තමයි ණය කාඩ්පත් වල අනිත් පැත්ත තමයි හර කාඩ් කියලා කියන්නේ. දැන් ණයපතක තියෙන විශේෂත්වය බැංකුව අපිට ණය මුදලක් දෙනවා. නිශ්චිත කාලයක් ඇතුළත අපි පියෙව්වේ නැත්නම් අපෙන් පොලියක් ගන්න. නිශ්චිත කාලය ඇතුළත පියෙව්වොත් අපෙන් පොලියක් ගන්නෙ නැහැ. ඒක තමයි ණයපතක තියෙන තියරි එක වෙන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු හරපත පිළිබඳව. මේකට කියන්නේ ඩෙබිට් කාඩ් එක කියලා. අරක ක්‍රෙඩිට් කාඩ් මේක ඩෙබිට් කාඩ් එක. හරපතක් ගන්න අනිවාර්යයෙන්ම ගිණුමක් කියන එක අත්‍යවශ්‍යයි. ගිණුමක් කියන එක අත්‍යවශ්‍යයි. අපි භාවිතා කරන්නේ ගිණුමේ මුදල් මිලදී ගැනීම සඳහා භාවිත කරනවා. මිලදී ගැනීම සඳහා භාවිත කරනවා. ගිණුමේ සල්ලි. හරි? ගණදුරු කළ සැනින් ගිණුමට අදාළ වටිනාකමක් වෙනවද? හරවීම වෙනවා. ගණදුරු කරපු සැනින්. හරි අර ලක්ෂණ ගත්තාම ණය කාඩ් එකේ හර කාඩ් එකේ ලක්ෂණ ගත්තාම කිසිම වෙනසක් නැහැ. දෙකේ එකම ලක්ෂණ ටික තමයි තියෙන්නේ. පාටවල් සමානලට වෙනස් වෙනවා. අර සිල්වර්, ගෝල්ඩ්, බ්ලැක් එහෙම නැත්නම් ප්ලැටිනම් වගේ පාටවල් පාවිච්චි කරන්න පුතේ මේ ණය කාඩ් වලට. මේවා නිල් පාට, රෝස පාට, කොළ පාට ඕනම කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කාඩ් එක ඇතුලේ තියෙන ඉන්ෆර්මේෂන් සමානයි. ඒ ඉන්ෆර්මේෂන් ඒ විදිහටම මේ ණය කාඩ් එකක වගේම පීටවල තියෙනවා. ඔයාලා බය නැතුව විභාගෙදී ඩෙබිට් කාඩ් එකක මූණතේ තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් එහෙම ක්‍රෙඩිට් කාඩ් එකේ මූණතේ තිබ්බ දේවල් තමයි ඩෙබිට් කාඩ් එකේ තියෙන්නේ. ආයේ ඒක වෙනසක් නැහැ. ඉතින් එතකොට අනිත් එක තමයි දෛනික ගණදුණු සීමාවක් තියෙනවා. මොකද දෛනික ගණදුණු සීමාවක්. දෛනික ගණදුණු සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ account එකේ ලක්ෂ 50ක් තිබ්බට අපිට අපි ATM machine එකෙන් කොච්චර මුදලක් අපිට ඕනද කියලා වහම අපි 5000යි කියලා පුරවලා තියෙනවා නේද ATM machine එකෙන් දවසට ඕනේ 5000යි කියලා. ලක්ෂ 50 අපි තමයි මේකේ ගාන දාගන්නේ. ඒක වෙනත් අපිට එකපාර 50000ක් ගන්න පුළුවන් විදිහට අපි හදාගන්න. එකපාර 50000ක් ගන්න පුළුවන් කාඩ් එක දාලා machine එකෙන් අපේ ATM machine එකට. හරි ඒ වගේ මේ හර කාඩ් එකේ මේ වෙන්නේ පුතේ දෛනික ගණතුණු සීමාවක් තියෙනවා. දෛනික ගණතුණු සීමාවක්. ඒ කියන්නේ අපේ ලක්ෂ 50ක් account එකේ අපේ ලක්ෂ 50ක් තිබ්බට ලක්ෂ 50ම එකපාර පාවිච්චි කරන්න බෑ. ණය කාඩ් එකේ පුළුවන්. ණය කාඩ් එකේ වටිනාකම ලක්ෂ 5යි නම් ලක්ෂ 5ම එක රැයෙන් විනාශ කරන්න පුළුවන්. මේකේම කරන්න බෑ. දිනකට දෙන්නේ ATM machine එකෙන් ගන්න තියෙන රුපියල් 50000 විතරමයි. රුපියල් 50000ක ගණනුවක් විතරයි අපිට කරන්න පුළුවන්. මොකද ඒ කාඩ්පත් හිමියගේ ආරක්ෂාවට සහ අපේ ආවේග මිලදී ගැනීම පාලනය කරන්න. නැත්නම් අපි දැක්ක ගමන් ගන්න අතේ සල්ලි නැහැ ක්‍රෙඩිට් කාඩ් එකෙන් කියලා ගමු පස්සේ ගෙවා ගන්න පුළුවන් කියලා ගන්න. එහෙම පිළිගන්නේ එහෙම පෙළඹීමක් තියෙනවා. ඒ ඔන්නෝ තත්ත්වය තමයි හර කාඩ් එකේ තියෙන ළමයි. හරපතක විස්තරය ඕකයි. දැන් හරපතේ වාසි හෝ අවාසි කියනවා නම් යම් අවස්ථාවකදී විභාගයට හරපතේ වාසි හෝ අවාසි අහනවා නම් පුතාලා නිතරම ඔයා හිතන්න ණයපතට සාපේක්ෂව හිතන්න. වාසි ණයපතට සාපේක්ෂව වාසි හිතන්න. ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව වාසි හිතන්න.
ඒ වගේම බැංකු මුදල්. නැත්නම් අපි කියන චෙක් පත් වලට වාසි දායක වෙන විදිය බලන්න. ණයපතට මේ කියන්නේ චෙක් පතට සාපේක්ෂව. දැන් ණයපතට සාපේක්ෂව මේකේ තියෙන වාසියක් තමයි ණයපතක තියෙනට වඩා මේකේ තියෙන වාසියක් තමයි මේකට පොලි ගන්නෑ. ණයපතට පොලි ගන්නවා. මේ අපේ සල්ලි වල අපි පාවිච්චි කරන ණයපතෙන් පාවිච්චි කරන මුදල ආපහු ගෙවන්න ඕනේ මේකින් ආපහු ගෙවන්න ඕනේ. ඒ වාසිය තියෙනවා. හරි හරපතේ අපි පාවිච්චි කරන අපේ සල්ලිනේ අපි එක රුපියල් 100ක් පාවිච්චි කළා කියලා බැංකු නිලධාරියෙක් අපේ ඊට පස්සේ 150ක පෙට්‍රල් ගහගෙන දුගුණ ඇවිල්ලා රුපියල් 100 දෙනවා කියලා ඉල්ලගන්නේ. එහෙම කරන්නේ අපිට ඕන නම් අපේ සල්ලි දානවා නැත්තම් නිකන් ඉන්නවා. ණය කාඩ් එකේ නෙමෙයි නියමිත දවසට නියමිතුන් දාන්න ඕනේ. ව්‍යවහාර මුදල් කියන ඒවාට ළමයි ව්‍යවහාර මුදල් රැගෙන යාම අමාරුයි. නමුත් ණය කාඩ් එක කියන එක රැගෙන යන එක ලේසි. චෙක්පත් ලිවීම කරදරකාරී පිළිගැනීමත් උඩ ඊට වඩා මේක අනිවාර්ය පිළිගැනීම කියන එක තියෙනවා. ඒ අවාසි හිතන කොටත් පුතේ අවාසි ලියන කොටත් එහෙමම තමයි. අවාසි ලියන කොටත් දරුවනේ දැන් ණයපතකදී අපි පාවිච්චි කරන්නේ අපේ මුදල් නෙමෙයි බැංකුව දීපු මුදල්. ඒතර ණයපතක තියෙන ක්‍රය ශක්තිය වැඩි හරපතට වඩා හරපතේ පාවිච්චි කරන අපේ මුදල් ටික. හරි? ඊට පස්සේ ණයපතට විශාල වට්ටම් වගේ දේවල් හම්බ වෙන. එච්චර ලොකු වට්ටම් හර කාඩ් එකට හම්බ වෙන්නේ නැහැ. 25ක් හම්බ වෙනවනේ මේකට හම්බ වෙන්නේ 15. හරි ඇයි බැංකුව ළමයි එච්චර ඩිස්කවුන්ට් එකක් ඔෆර් කරන්නේ? දැන් බෙලන්සලිමේ එච්චර ඩිස්කවුන්ට් එකක් ඔෆර් කරන්නේ බැංකුව කතා කරලා තියෙන්නේ. මාසේ මෙන්න මේ දවසේ මෙන්න මේ අයට ක්‍රෙඩිට් කාඩ් එක ගණන් දුකාන දෙන්නේ. ඕගොල්ලන්ගේ ටර්න් ඕවර් එක ඕගොල්ලන්ගේ විකුණු ප්‍රමාණය වැඩි වෙනවා. අපිත් ඒක ඇඩ් කරනවා. අපේ ගණන් දුකාන එක අපි කියනවා. හරි? ඉතින් එහෙම මේ අර ලොකු වට්ටමක් කියන්නේ කොහොම හරි ණය කාඩ් වලට ගණන්දු කරලා ගෙවා ගන්න බැරිනොත් බැංකුව ලොකු ලාභයක් ලබනවා පොලිය අරගෙන. බැංකුවට තියෙන මේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි ගණන්දු කරවන්ගෙන් ලැබෙන පොලිය. ඒක නිසා එයා ඒක පුළුවන් තරම් මේ මිලදී ගන්න උත්සාහ දරවනවා. වට්ටමක් දෙන්නේ ආයතනත් එක්ක කතා කරලා. නේද? ඒ වගේ මේ වාසිදායක දේවල් මේක ඕන තරම් තියෙනවා. හරි? හරි ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු අපි එනම් හර කාඩ් පත කියන එක බලන්න. හර කාඩ් පත කියන එක බලන්න. හරි බලන්න හර කාඩ් පත. අනුමත වෙළඳසැල් වලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා බැංකුවක් විසින් සිය ගිණුම් හිමියන් වෙත නිකුත් කරන විද්‍යුත් මුදල් විශේෂය තමයි හර කාඩ් පත කියලා කියන්නේ. හරි? ඉරි ගහ ගන්න. අනුමත වෙළඳසැල් වලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට බැංකුවක් විසින් සිය ගිණුම් හිමියන් වෙත නිකුත් කරන මුදල් විශේෂය තමයි හර කාඩ් පත කියලා කියන්නේ. ප්‍රමාණයෙන් හා ස්වභාවයෙන් ණයපතකට සමාන. ඒ කියන්නේ ණයපත වගේම තමයි. එක වගේමයි. වෙනසක් නෑ. අර තියරි එක පොඩ්ඩක් වෙනස්. අර ණය කාඩ් එකේදී අපිට ණය මුදලක් දෙනවා. හර කාඩ් එකේදී අපේ account එකේ තියෙන මුදල් අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔයා හිතනවාද බැංකුවට ගිහිල්ලා බැංකුවේ ATM මැෂින් එකෙන් සල්ලි අරගෙන කඩේකට ගිහිල්ලා ඒ සල්ලි වියදම් කරලා ඉතුරු වෙන සල්ලි ආයේ ගිණුමේ දානවට වඩා හොඳයි. අපිට ගිණුමේ තියෙන සල්ලි ටික පාවිච්චි කරන්න මොකක් හරි කාඩ් එකක් තියෙනවනේ. ඔයාලට තේරෙනවද? ඒතකොට එන්නේ එක තමයි හර කාඩ් එකෙන් අපි පාවිච්චි කරන අපේ සල්ලි. ඒ නිසා පොලි ගෙවන්නේ පාවිච්චි කරන මුදල ආයි දාන්න ඕනෙත් නැහැ. එහෙම දෙයක් ඒකේ තියෙන්නේ. හරි? රයිට් බලන්න මේදී ණයපතකදී මින් බැංකුව විසින් ණය මුදලක් ලබා නොදේ. ගනුදෙනුකරු විසින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී අදාළ වටිනාකම ශනිකව හරපත් හිමියා ගිණුමට හර වේ. අපි ගත්ත ගමන් හරපත් හිමියා ගිණුමට හර වෙනවා. උදාහරණයක් ජංගම ගිණුම හිමියෙකු චෙක් පතකින් ගෙවීමක් කළ විට ඔහු අදාළ මුදල ඔහුගේ ජංගම ගිණුමට හරවන ආකාරයට හරපතකින් ගෙවීමක් කළාම ඒ ගෙවපු සැනින් ගිණුමට හර වෙනවා. ඒ නිසා සමහර අය චෙක් කාඩ් එක කියලාත් මේකට කියනවා. හර කාඩ් එකට චෙක් කාඩ් කියලාත් කියනවා. ඒක වැඩිපුර පාවිච්චි කරන වචනයක් නෙමෙයි. හරපතේ වළංගුතාවය හා ශේෂයේ ප්‍රමාණාත්මක බව දැනගන්න වෙළඳසැල තුල පවතින FPOS මැෂින් එක අපි දැන් කතා කරේ ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් at the point of sale කියන එක
මැෂින් එක භාවිත කරනවා. ඊට පස්සේ අර කුයිතාංශය කියන මේ කාඩ් අපි මේ මැෂින් එකට දාලා කාඩ් එක ඇතුළුවට පස්සේ අපේ බැංකුවෙන් කියනවා නම් හරි මෙයාට සල්ලි ගෙවන්න පුළුවන් කියලා ඒ සල්ලි ටික අඩු කිරීමේ විධානය දුන්නාට පස්සේ මැෂින් එකෙන් අනිවාර්යෙන් එකට රිසිට් එකක් එනවා. රිසිට් එකට අපි සයින් කරන්න තියෙනවා. හරි. කාඩ් එකේ පිටුපස්සේ තියෙන අස්සනයි රිසිට් එකේ තියෙන අස්සනයි සමානදයි කියන බලන එක අනිවාර්ය නෑ. නමුත් ඒක බලන එක වගකීමක්. ඉතින් වෙලසල්ල ඕවා බල ඉන්න වෙලාවක් නෑ. බැංකුවේ වැඩේ කරන්නේ නෑ. ඒ කියන්නේ මිනිහෙක් කාඩ් එකක් හොරගම් කරලා ඇවිල්ලා ඒ කාඩ් එකට සුපිරි වෙළඳසලකින් බඩු ගත්තොත් එතන සුපිරි වෙළඳසලින් මියා වැඩිකාරයෙක් වෙන්නේ නෑ. ඒ කාඩ් එක හොරගම් කරපු පුද්ගලයා තමයි වැදගත් මේ වැඩිකාරයා වෙන්නේ. දැන් හරපතකට ලැබෙන වාසි මම පුතාලට කිව්වේ වාසි හිතන්න ඕනේ අනිවාර්යෙන් මේ මුදල්ට සාපේක්ෂව. ණයපතකට සාපේක්ෂව ලබා ගැනීම පහසුයි පොලි නෑ ගන්න මුදල් ආපහු ගෙවන්න ඕනේ. අනිත් එක අපේම සල්ලි පාවිච්චි කරන හින්දා වියදමත් ටිකක් නේද පාලනය වෙනවා. ණයපතකදී පස්සේ ගෙවන්නනේ තියෙන්නේ අපේ සල්ලිත් නෙමෙයිනේ. ඒක නිසා අපිට පාලනයක් නැතුව වැඩ කරනවා. විවහාර මුදල් ගත්තාම ළමයි විවහාර මුදලට සාපේක්ෂව මේක රැගෙන යාම පහසුයි. වට්ටම් ලැබෙනවා. ජාත්‍යන්තරව ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙනවා. ගෙවීම් පියවීම පහසුයි. චෙක්පත් කියනව ලියන එක කරදරකාරී පොදු පිළිගැනීම නැහැ. ඊට වඩා සාපේක්ෂව මේකට පොදු පිළිගැනීම තියෙනවා. බලන්න වාසි කොට හයිලයිට් කරගන්න. හරිද? අවාසි හිතන්නේ තනිකර මේ මුදල් තුනට සාපේක්ෂව. ණයපතකදී අපේ ක්‍රය ශක්තිය වැඩි හරපතකට වඩා. ණයපතකදී වෙන අපේ ගාව නැති මුදලක් තමයි අපිට හම්බ වෙන්නේ. හරිද? ණයපතකදී ලැබෙන වට්ටම අපිට හර කාඩ් එකකදී ලැබෙන්නේ නැහැ. ව්‍යවහාර මුදල් වල තියෙන පොදු පිළිගැනීම කියන්නේ කොහෙද වන්නේ? දැන් මිනිස්සු කාලා වතුර බොනවා වගේ නෑනේ වෙන මොනවා බිව්වත්. නේ? කෑමත් එක්ක කොකාකෝලා කෑමත් එක්ක කොකාකෝලා කියවට කෑම කාලා කොකාකෝලා බීලා ආයි වතුර පොඩ්ඩකුත් බොන්නේ උහි ඉන්නවා නේ. ඒ නිසා ඒ වගේ තමයි ව්‍යවහාර මුදල් වලට තියෙන තැන ගන්න තාම කිසිම මුදලකට හැකියාවක් ලැබුණේ නැහැ. හරි. ඉතින් චෙක්පත් පාවිච්චි කරනකොට අපේ ගිණුමේ සල්ලි මැද නම් අපිට අයිරාවක් එහෙම ගන්න පුළුවන් බැංකුවේ. අයිරාවක් කියන්නේ පොඩි ලෝන් එකක්. කුඩා ලෝන් එකක්. ඒක බැංකුවෙන් දීලා චෙක්පත් එකට ගෙවනවා. නමුත් හර කාඩ් එකේදී අපේ account එකේ තියෙන සල්ලි විතරයි. ඒක අඩු නම් අපිට හර කාඩ් එක පාවිච්චි කරන්න වෙන්නේ. තේරෙනවද මං කියන දේ? හරි. කාඩ් එකකින් ගනුදෙනු කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් කාඩ් එකේ බැලන්ස් එක බලලා ඉන්න. නැත්තම් කවුරු හරි කෙනෙක් කෙල්ලත් එක්ක ගිහිල්ලා හොඳට කනවා. KFC එකෙන් කාලා බීලා හොඳට කාලා අයිස්ක්‍රීම් උත් කාලා බිල ගෙවන්න උනා. බිල ගෙවන්න ගියාම කාඩ් එක වැඩ කරන්නේ නැහැ කොල්ලගේ. දෙතුන් පාරක් try කරනවා කාඩ් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ කොල්ලා කියනවා ඔයා යන්න මං හිමිසරේ එන්නම් කියනවා. ඌව දානවා කුස්සිය දාලා දර පල්ලා වළම්බිකන් හොදලා අතුපතු ගාලා මොප් කරලා පේන් ගාගෙන හරි টয়ලට් හොදලා කනටත් එකක් දීලා තමයි ඌ යවන්නේ. ගෙදර යවන්නේ. ඒ නිසා කාඩ් එකේ තියෙන ශේෂය කොයිතරම් තියෙනවද කියලා දැනගෙන තමයි අපි ගනුදෙනු කරන්න ඕනේ. හරි. හරි බලන්න නෝට් එක බලන්න පුතේ. බලලා highlight කරගන්න. හරිද? හරි එතන තියෙන අවාසි කොට තව අවාසියක් නම් 5වෙනි තියෙන්නේ 6වෙනි එක ලියමු. ව්‍යවහාර මුදල් වලදී මෙන් ව්‍යවහාර මුදල් වලදී මෙන් පොදු පිළිගැනීමක් ව්‍යවහාර මුදල් වලදී මෙන් පොදු පිළිගැනීමක්
සෑම ස්ථානයකදීම නොලැබේ. සෑම ස්ථානයකදීම නොලැබේ. right. හරි ඊට පස්සේ දැන් පුතාලා දැන් ප්‍රධාන විද්‍යුත් මුදල් වර්ග 4ක් කියන්නේ අපි පාවිච්චි කරන විද්‍යුත් මුදල් වලින් ප්‍රධාන 4ක් තියෙනවා. එකක් තමයි ණය කාඩ් පත. හරි එකක් තමයි ණය කාඩ් පත. අනිත් එක තමයි හර කාඩ් පත. අනිත් එක තමයි පෙරගෙවුම් කාඩ් එක. පෙරගෙවුම් කාඩ් ගැන ඉච්චර ඉගෙන ගන්න දෙයක් නෑ. පෙරගෙවුම් කාඩ් කියලා කියන්නේ අපිට මොකක් හරි ගිණුමක් සක්‍රිය කරගන්න. අපිට මොකක් හරි සම්බන්ධතාවයක් සක්‍රිය කරගන්න. අපි පාවිච්චි කරන මේ එක්තරා විද්‍යුත් මුදල් වර්ගයක් තමයි පෙරගෙවුම් කාඩ් පතක් කියලා කියන්නේ. එතකොට මේ අදාළ කාඩ් එකේ වටිනාකම පාවිච්චියට පෙර අපි ගෙවනවා. දැන් උදාහරණයක් තමයි රුපියල් 100ක ෆෝන් කාඩ් එකක් ගන්නවා. රුපියල් 100ක් ගෙවලා ෆෝන් කාඩ් එකක් ගන්නවා. රුපියල් 100ක් ගෙවලා. ඊට පස්සේ මේ කියන්නේ මේ රුපියල් 100 ආදායම අදාළ සමාගමට අපි දුන්න ඩයලොග් නම් ඩයලොග් සමාගමට ඔයා මේ රුපියල් 100 පාවිච්චි කරන්නත් ඉස්සෙල්ලා ගිහින් ඉවරයි. කාඩ් පතේ වටිනාකම භාවිතයට පෙර මුදල් ලබා ගැනීමක් තමයි එතෙන්දි කරන්නේ. එතෙන්දි අපි කරන්නේ මේක පිටිපස්සේ තියෙන අංකේ දාලා අපේ ගිණුමට සල්ලි දාගන්නවා. හරි අපි ඔයාලේ කාඩ් එකක් ගත්තා. ඒ කාඩ් එකේ මෙන්න මේක තමයි අංකය. ඒ අංකයට දාලා මුදල අපේ ගිණුමට බැර ගන්නපුවාම ඒගොල්ලෝ ගිණුමට බැර කරනවා. මුදල් ගෙවීමක් සඳහා මොකක් හරි මුදල් ගෙවීමක් සඳහා තමයි මේ පෙරගෙවුම් කාඩ් පත භාවිතා කරන්නේ. ඒවත් අනිවාර්යෙන් අන්තර්ජාලය හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. පෙරගෙවුම් කාඩ් පත. කාඩ් පත භාවිතයට පෙර මුදල් ගෙවලා දෙනවා. පෙරගෙවුම් කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ ස්මාර්ට් කාඩ් එක කියන එකේදී පුතේ ස්මාර්ට් කාඩ් එකේ තියෙන විශේෂයක් තමයි අපි පොස් මැෂින් එක තියෙනවානේ. පොස් මැෂින් එකේ මෙන්න මෙතන තියෙනවා කාඩ් පත අතුල්ලන්න කොටසක් තියෙනවා. මෙතනට කාඩ් එක දාලා මෙහෙම අතුල්ලන්න ඕනේ. කාඩ් එකම අතුල්ලන්න ගියාම ඕකේ මැග්නටික් ස්ට්‍රිප් එක ගෙවෙනවා. හරි ඒකේ තියෙන සංවේදීතාවය අඩු වෙනවා. ඕනම දෙයක් ඕන මේක අතුල් ඉන්න වැඩි කාලයක් ඇඟිල්ල වුණත් අපි තෝමු ඩෙස් එකක අතුල් ඉන්න පැය භාගයක් විතර ඊට පස්සේ අපිට දැනෙන්නේ නැති වෙනවනේ. අන්න ඒ වගේ තමයි පුතා මේ කාඩ් එකේ තියෙන සෙන්සර්ස් යනවා ඊට පස්සේ. අනිත් ඒ කාඩ් එක අතුල්ලා එමවුන්ට් එක ගහලා අර බිල කැඩනකන් ඉන්න සෑහෙන්න වෙලා යනවා සමහරවිට. ඕක අස්සම් කරන්න ඕනේ. සමහර කාඩ් වලට අස්සන කියන එක රුපියල් 5000 දක්වා අනවශ්‍යයි. කාඩ් එකේ ඉස්සරහා පොඩි චිප් එකක් තියෙනවා. ඒ චිප් එකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. මැෂින් එකේ මේ පිටිපස්සේ පැත්තේ තියෙනවා පොඩි සිදුරක්. ඒ සිදුරට මේ කාඩ් එක ඇතුල් කරාම හරි නැත්නම් ඕක කොහොම කරලා මැෂින් එකට ලං කළත් ඇති. ස්මාර්ට් කාඩ් එක අනිවාර්යෙන් ගෙවීම් වේගවත් කරන විද්‍යුත් මුදල් විශේෂයක්. මෙහෙම ලියන්න. පෙරගෙවුම් කාඩ් පතනේ තියෙන්නේ. මෙහෙම ලියන්න. කාඩ් පත භාවිතයට පෙර කාඩ් පත භාවිතයට පෙර එහි වටිනාකම කාඩ් පත භාවිතයට පෙර එහි වටිනාකම ගෙවිය යුතු ක්‍රමයකි උදාහරණ දුරකථන කාඩ් පත් right smart card ගෙවීම් කටයුතු පහසු වීම සඳහා
ගෙවීම් කටයුතු පහසු වීම සඳහා ගෙවීම් කටයුතු පහසු වීම සඳහා ශුද්‍ර පරිපතයක් සවිකරන ලද ශුද්‍ර පරිපතයක් සවිකරන ලද කාඩ්පතකි right හරි ඔන්න ඔය හතර තමයි මූලික වශයෙන්ම විද්‍යුත් මුදල් පිළිබඳව පුතාලගෙන් අහන්න පුළුවන් කරුණු කාරණාවන් මේ ඒකිනුත් ණයපත පිළිබඳව වැඩිපුර අවධානයක් ඉතින් දෙන්න ණයපතේ තියරිය පිළිබඳව වැඩිපුර අවධානයක් දෙන්න හරි ඊට පස්සේ අපි හිත ඕකේ තව එක කොටසක් තියෙනවා ඒක ඉවර කරාට පස්සේ අලුත් මාතෘකාවක් පටන් ගන්න අපිට පුළුවන් අලුත් මාතෘකාවට අලුත් වීඩියෝ එකකින් පටන් ගන්න පුතේ අපි කතා කරමු ටෙලර් පහසුකම් පිළිබඳව මේ ටෙලර් මැෂින් එකකට ගියේ නැති ළමෙක් නම් මං හිතන්නේ දැන් හොයාගන්න පුළුවන් වෙයි කියලා බැංකුවේ තියෙන අපේ ගිණුමේ කටයුතු ටික ඉතා පහසුවෙන් කරගන්න තමයි ටෙලර් මැෂින් එකක් පිටවල තියෙන්නේ ඒවැය මුදල් ආපසු ගන්න පුළුවන් මුදල් තැන්පත් කිරීම වගේ දේවල් කරන්න පුළුවන් ඒකට CDM කියලා මැෂින් එකක් තියෙනවා කෑෂ් ඩිපොසිට් මැෂින් කියලා එකට කියන්නේ ඊට පස්සේ ගිණුම් අතර මුදල් මාරු කිරීම වගේ දේවල් රහස් සංඛ්‍යා මාරු කිරීම වගේ දේවල් ගිණුම් ප්‍රකාශන වගේ දේවල් ලබා ගන්න එක ගිණුම් හිමියෙක්ට කරන්න පුළුවන් අදාළ බැංකුවේ ගිණුම් හිමියෙක්ට කරන්න පුළුවන් හැබැයි මුළු ලංකාවෙම තියෙන මේ ටෙලර් යන්ත්‍ර පුතේ එකට එකතු කරලා තියෙන්නේ ඒ නිසා ඕනම බැංකුවක ඕනම ටෙලර් මැෂින් එකකින් අනිවාර්යෙන් පහසුකම් ලබා ගන්න පුළුවන් එම මැෂින් එකකින් තමන්ගේ කාඩ් එකේ බ්‍රෑන්ඩ් එක කියවනවා නම් ඒ කියන්නේ වීසා කාඩ් එකක් Amex කාඩ් එකක් වගේ දෙයක් තියෙනවා නම් වීසා ලෝකේ ඕනම ටෙලර් මැෂින් එකකින් කියවන කාඩ්පත් විශේෂයක්. හරි. එතකොට වෙනත් ඕනම බැංකුවකින් වුණත් අනිවාර්යයෙන්ම මුදල් ගැනීමේ හැකියාව තියෙනවා. රයිට්. හරි බලන්න ටෙලර් පහසුකම කියන එක කියව ගන්න. ටෙලර් පහසුකම කියන එක කියව ගන්න. හරි බලන්න මෙම සේවාව 1986 දී ශ්‍රී ලංකාවට හඳුන්වලා දීපු සේවාවක් ස්වයංක්‍රීය බැංකු යන්ත්‍රයක් මගින් සිය ගනුදෙනුකරුවන්ට පහසු ඕනම අවස්ථාවක ඕනම ස්ථානයක ඉඳලා ගනුදෙනු කරන්න පහසුව දීලා තමයි මේක පටන් ගත්තේ. ගිණුමක් පටන් අරගෙන ටෙලර් කාඩ් එකක් ගන්න. දැන් ඉතින් ටෙලර් කාඩ් කියලා වෙනම කාඩ් නැහැ. ඩෙබිට් කාඩ් එක ටෙලර් කාඩ් එකක් තමයි. ඩෙබිට් කාඩ් එක ටෙලර් කාඩ් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හරි. රහස් සංඛ්‍යාවක් හම්බෙන්නේ රහස් සංඛ්‍ය පාවිච්චි කරලා මේ සේවාවන් ගන්න පුළුවන්. right question එකට යමු ටෙලර් යන්ත්‍රයක ලැබෙන විවිධ පහසුකම් මොනවාද සඳහන් කරයි. එක එක options තියෙන පහසුකම්. පළවෙනි එක මුදල් තැන්පත් කිරීම. මුදල් ආපසු ගැනීම. මුදල් තැන්පත් කිරීම මුදල් ආපසු ගැනීම. ගිණුම් අතර මුදල් මාරු කිරීම. ගිණුම් අතර මුදල් මාරු කිරීම. රහස්‍ය අංකය මාරු කිරීම. රහස්‍ය අංකය මාරු කිරීම. ඒ වගේම බැංකු ප්‍රකාශන ලබා ගැනීම. බැංකු ප්‍රකාශන ලබා ගැනීම. බැංකු ප්‍රකාශන ලබා ගැනීම. තව ඕනනම් චෙක් පොත් ඉල්ලුම් කිරීම. චෙක් පොත් ඉල්ලුම් කිරීම. ශේෂය විමසීම. right ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
හොඳයි ටෙලයන්ට් එකේ තියෙන වාසි බලමු ගණන්දුරුකරුවන්ට කාලය ඉතුරු කරගන්න පුළුවන් නේද? ඕනම ස්ථානයක ඉඳලා ඕනම අවස්ථාවක මුදල් ගන්න පුළුවන්. මෙහෙම ලියන්න කාලය ඉතිරි කරගත හැකි වීම. කාලය ඉතිරි කරගත හැකි වීම. පහසු ඕනෑම ස්ථානයකින් ගනුදෙනු කළ හැකි වීම. පහසු ඕනෑම ස්ථානයකින් ගනුදෙනු කළ හැකි වීම. එකවර සේවාවන් රසක් ලබාගත හැකි වීම. එකවර සේවාවන් රසක් ලබාගත හැකි වීම. එකවර සේවාවන් රසක් ලබාගත හැකි වීම. ලියවිලි භාවිතය නොමැති වීම. ලියවිලි භාවිතයක් නැත අවම වීමකොත් කමක් නැහැ. ලියවිලි භාවිතය අවම වීම. ලියවිලි භාවිතය අවම වීම. පහසු ඕනෑම බැංකු ශාඛාවකින් නැත්නම් වෙනත් බැංකුවක ශාඛාවකින් වුවද එහෙම ලියන්න. වෙනත් බැංකුවක ශාඛාවකින් වුවද ගනුදෙනු කළ හැකි වී අපේම බැංකුව වෙන්න ඕනේ ළඟ තියෙන ඕන බැංකුවක්. ලේ බැංකුවයි එස් බැංකුවයි නැතුව මහා බැංකුවයි නැතුව අනිත් බැංකුව. පහසු ඕනෑම බැංකුවක ශාඛාවකින් ගනුදෙනු කළ හැකියි. right ඊට පස්සේ අපි ලියමු බැංකුවට අත්තර වාසි මොනවද කියලා. සේවා ආදායමක් ලැබීම. රුපියල් 5 කපා ගන්නවා මැෂින් වලින්. කෝටි ගාණක් සල්ලි එකෙන් කහුව වෙනවා. සේවා ආදායම් ලැබීම. ගනුදෙනුකරුවන් ප්‍රමාණය වැඩි වීම. ගනුදෙනුකරුවන් ප්‍රමාණය වැඩි වීම. බැංකු සේවාව වඩාත් පුළුල් කළ හැක. මැෂින් එකක් ගිහින් දැම්මා බැංකුවක් ඕනේ නැහැ. මැෂින් එකත් එක්ක මිනිස්සු ගනුදෙනු කර ගන්නවා. බැංකු සේවාව පුළුල් වීම. ඔය ජනාකීර්ණ ස්ථානවල උනතරම් මැෂින් පිටුලා තියෙන පුතේ. ගනුදෙනු බැංකුවේ කටයුතු පුළුල් වීම. නැත්නම් බැංකු කටයුතු පුළුල් කළ හැකි වීම. ඊට පස්සේ ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය ආරක්ෂා කරගත හැකි වීම. ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය ආරක්ෂා කරගත හැකි වීම. බැංකුවේ තදබදය අවම කරගත හැකි. ඒක ලොකු වාසියක්. බැංකුවේ තදබදය අවම කරගත හැකි වීම. ඊට පස්සේ ලිපි ද්‍රව්‍ය වියදම් අඩු වීම. ලිපි ද්‍රව්‍ය වියදම් අඩු වීම. right හරි ඊට පස්සේ පුතාලා ඉගෙන ගන්න ඕන තවත් මේ තාක්ෂණයක් පිළිබඳව තමයි ඊළඟ කොටස තියෙන්නේ. ඒ තාක්ෂණය තමයි පුතේ EFT POS තාක්ෂණය.
EFT POS කියලා එකට කියවෙන්නේ. ටිකක් අමාරු EFT POS නැත්නම් EFT POS electronic fund transfer at the point of sale. ඔකට විකුණුම් අවස්ථාවේදී මුදල් පැවරුම් යන්ත්‍රය කියලා කියනවා. නැත්නම් සිලබස් එකේ නම් තියෙන වෙළඳසැල් විද්‍යුත් මුදල් පැවරුම් ජාලය කියලා. ඔහොම තමයි සිලබස් එකේ තියෙන වෙළඳසැල් විද්‍යුත් මුදල් පැවරුම් ජාලය. වෙළඳසැලේ විද්‍යුත් මුදල් පැවරුම් ජාලය. දන්නවනේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මේ මැෂින් එකට ටෙලිෆෝන් වයර් එක සම්බන්ධ කරලා තියෙනවා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අනිත් එක ඕනනම් කම්පියුටර් මොනිටර් එකට සම්බන්ධ කරන්න පුළුවන්. අපි කාඩ් එකක් දාලා ඒකේ ස්පර්ශ කරාම ස්පර්ශ කළා අපි කාඩ් එකේ නම්බර් එකක් හරි මොකක් හරි තියෙනවා. ඒක නම්බර් එක ගහලා නැත්නම් විශේෂ කේතයක් තියෙනවා. ඒක ගහලි වෙලා එන්ටර් කී එක බොහාම කාඩ් එක ඇති බැංකුවට මේ විස්තරේ ගිහිල්ලා ඒ බැංකුවෙන් කියනවා ගෙවන්න පුළුවන්ද බැරිද කියලා. වෙරිෆිකේෂන් ඕකේ කියලා වැන්නොත් එම අපිට ආපහු එන්ටර් කී එකක් ගෙවුවාම ඒ මුදල අඩු වෙලා මෙතනින් බිල් දෙකක් කැඩනවා. එක බිලක් තියාගන්නවා මර්චන්ට් වෙලෙන්දා. අනිත් එක ඒ බිලට අපි වෙලෙන්දා තියාගන්න එකට අපි අස්සම් කරනවා. අනිත් බිල් එක අපිට හම්බ වෙනවා. ඉතින් මේ මැෂින් එක පාවිච්චි කරන්න පුළුවන් විද්‍යුත් මුදල් වල සත්‍යාපනය විද්‍යුත් මුදල් සත්‍යාපනය කරන්නත් ඊට අමතරව අපි ගත්තාම තොග පාලනය කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ තොග වලට එක කෝඩ් එකක් දීලා ඒ කෝඩ් එක ගෙවුවා මේ පවත්නා තොගෙන් ඒක අඩු වෙනවා. පවත්නා තොගෙන් ඒක අඩු වෙලා තොග අඩු මට්ටමට ආවම ඔටෝමැටිකලි කම්පියුටරෙම ඊමේල් එකක් යනවා සප්ලයර්ට මේ බඩු ටික ගෙනත් දෙන්න කියලා. ඒතර මේ තොග පාලනයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දවස් අවසානයේදී අපිට පුළුවන් ග්‍රෑන්ඩ් ටෝටල් එක ගන්න. ඔක්කොම ටෝටල් එක ගන්න. එතකොට මේ දිව වගේ යකාගේ දිව වගේ එන දිග බිලක් එනවා. ඒකෙන් අපිට එකින් එක චෙක් කරගන්නත් පුළුවන්. මේ ගිණුමට බැරලා තියෙන මුදල් ටික අපේ මැෂින් එකෙන් ගිණුමට බැරලා තියෙන මුදල් ටික එකින් එක ගිණුමත් එක්ක තියදී චෙක් කරන්නත් පුළුවන්. මොන හරි ගණතුරක් මගහැරලා නම් ඒක මේ අනාවරණය කරගන්නත් පුළුවන්. අනිත් එක ව්‍යවහාර මුදල් තබා ගැනීමට වඩා අඩු රිස්ක් ගන්න පුතේ තියෙන්නේ. සේවකයෝ සල්ලි හොරකම් කරනවා කියලා එකක් නැහැ නේ. කාඩ් එකෙන් තමයි ගණතුරු කරන්නේ. හරි බලන්න EFT POS තාක්ෂණය විද්‍යුත් මුදල් කියවීමේ තාක්ෂණයේ මෙන්න දහස් වේ. බැංකුවේ ඇති වෙළඳසල් හිමියාගේ ගිණුම සහ සිල්ලර වෙළෙන්දාගේ ගිණුම අතර නෑ ඒක වැරදි. බැංකුවේ ඇති වෙළඳසල් හිමියාගේ ගිණුම නෑ. බැංකුවේ ඇති කාඩ්පත් හිමියාගේ ගිණුම වෙන්න ඕන. බැංකුවේ ඇති කාඩ්පත් හිමියාගේ ගිණුම සහ සිල්ලර වෙළෙන්දාගේ ගිණුම අතර සම්බන්ධීකරණ කටයුතු තමයි සිද්ධ වෙන්නේ. මම පැහැදිලිව කියන්න ඕන අපේ ගිණුමයි වෙළෙන්දාගේ ගිණුමයි එක බැංකුවක තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. හොඳේ මේ ගණන්දරවලදී මේ අපේ තියෙන කමර්ෂල් බැංකුවේ මේගොල්ලන්ගේ HNB බැංකුවේ ප්‍රශ්න නැහැ. බැංකුවේ වටිනාකම හුමාරු කරගන්නවා පුතේ. හරි. ඒ අනුව ගණන්දරුකරුගේ ගිණුමට හර වෙලා අලෙවිසල්ලිමේ ගිණුමට අදාළ වටිනාකම් බැර කරනු ලැබේ. විද්‍යුත් කාඩ්පත පිටුපස ඇති චුම්බක තීරුව කීමේ හැකියාව මේ යන්ත්‍රයට තියෙනවා. කාඩ්පත යන්ත්‍රයට තුල් කළ පසු කාඩ්පතේ නිරවත්තාවය තහවුරු කර ගන්න පුළුවන්. අදාළ මුදල අය කරගත් පසු වටිනාකම ඇතුළත් රිසිප්ට් පතක් නිකුත් කිරීමේ හැකියාවත් මේ මැෂින් එකට තියෙනවා. අදාළ රිසිප්ට් පත්‍රය ගණන්දරුකරු අස්සම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් හරපත් ණයපත් තමයි වැඩිපුර මේ මැෂින් වල පාවිච්චි වෙන්නේ. හරි මෙවැනි මැෂින් එකක් තිබ්බම ව්‍යාපාරිකයට තියෙන ප්‍රතිලාභ බලන එකක් තමයි ගණන්දරු සටහන් කිරීමේ වේගය සහ නිර්වද්‍යතාවය වැඩි වෙනවා. නිකන් ওই සිගරට් කොළ වල පත්‍ර කෑලි වල ගණන් ලියන්න ඕනේ ඔක්කොම ගණන් ටික මේකේ අනිවාර්යෙන්ම තියෙනවා. විකුණුම් මගින් ලද්ද ආදායම ශනිකව පරිගණක පරිපතේ සඳහන් වෙනවා. ඒක නිසා අවශ්‍ය ඕනම අවස්ථාවක ඒව අරගෙන බලන්නත් පුළුවන්. අනිත් එක තොග පාලනයට පාවිච්චි කරන්නත් පුළුවන්. අන්තිම එකේ තියෙන බලන්න තොග ශේෂය නොපවා දැනගන්න පුළුවන්. ඒ නිසා තොග පාලනයට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔන්න ඔය වාසිරික තමයි පුතා පොස් මැෂින් එකේ මූලික වශයෙන්ම තියෙන්නේ. හරි. පොස් මැෂින් එකේ මූලික වශයෙන්ම තියෙන්නේ. හරි. හරි එමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු චෙක් පත්‍ර සහ චෙක් පත්‍රවල භාවිතය පිළිබඳව සාකච්ඡා කරමු. ආයුබෝවන්.